ආයිබෝවන් ධර්මකාමී වාසනාවන්ත පින්නතුනි 2022 වර්ෂයේ එක් මාසයක් නිමාවටපත් වෙලා අපි මේ පෙබරවාරි මාසයේ නැත්නම් නවම් මාසයට තමයි පාතබල කටයුතු කරමින් ඒින්ද දවස් 6ක් මේ වන විට උදා වී තිබෙනවා. නැත්නම් අදත් එක දවස් 6ක් ගෙවා දැමීමට සූදානම් වන මොහොතේ අපි මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීල සමාධි ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයෙකු බිහි කරන්නට අවශ්‍ය කරන ධර්ම sannivedanayයි අපි මෙත්නෙත් පාමුල මේ උතුම් වැඩසටහන තුලින් ඔබට සමීප කරන්නට යෙදෙන්නේ. ඉතින් මේ සඳහා ලෝකේ කොහේ ජීවත් වුණත් අපේ ආදරණීය සදහැවත් පිරිස ඊ타ත්ම උනන්දුවෙන් සදැහැති දායකත්වයේ පින්වන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන වග සතුටින් මතක් කරන්නට ඕනේ. අදත් ඒ අනුව අංක 87න් 28 කහපොළ මඩපාත පිළියන්දල පදිංචි චිත්‍රා වජිරාණී ඒකනායක මහත්මිය විසින් පින්වන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ඒ චිත්‍රා වජිරාණී ඒකනායක මහත්මිය ඇතුළු පින්වන්ත පවුලේ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා අපි මේ උතුම් පින්වන්ත දිනයේ ප්‍රාර්ථනා කරමින් අපේ හාමුදුරන් වහන්සේට ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙන් දැහත් වට්ටිය පිළිගන්වමින් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා ගෞරවයෙන් নমස්කාර පූර්වකව අදත් ආරාධනා කරන්නේ ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රබහණී ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. ගතක් දීප්තිමත් වන්නට සිතක් දීප්තිමත් වේ යුතුයි. එවැනි දීප්තිමත් ගතක් ලද ප්‍රීතිමත් දීප්තිමත් හිතක් ලබාගත් අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයට අපගේ පූජනීය ගෞරවනීය සෙනෙහස මුසු ආරාධනය වේවායි පළමුවෙන් ප්‍රාර්ථනා කරමු. කරුණා ගුණයෙන් ලැබ දෙන සහන දෙවිඳ ඔබට මම පිං දෙමි බැතින දිවියට ලැබගෙන සම්බුදු සරණ අසනු දහම් පද බැතියෙන් දෙසන සග්ගේ කාමේච රූපේ ගිරිසිඛර තතේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේ ච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු. සිසිලයි සිසිලයි සම්බුදු සෙවන ලංවෙයි නිරතුරු දහමට සතන සම්බුදු පාමුල වැතිරේ වඳින මෙමට ලැබේවා අවසර නිවෙන. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
යස්ස ඒතේ තයෝ ධම්මා වානරින්ද යථාතව දක්ඛියං සූරියං පඤ්ඤා දිට්ඨං සෝ අතිවත්තති. ලෝතුරු මුනිගුණ සවනිරුවාගෙන ලෝ සතහට මෙත් සිසිල්ල බෙදා දෙන මහගු මෙහෙවරක නිබඳ නිරත වෙමින් ශාසනයට ජීවය දෙන උතුම් මහා සංගරුවනට සුපුදුරු ලෙස අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. ඔබට අපට තවදුරටත් මේ ධර්මචාරිකාවේ යෙදෙන්නට නිරතුරුව උතුම් බුද්ධාවවාදයෝ දේශනා කෙරෙත්වා. එවන් දේශනාවන් තුළින් සසුන විකසිත කරන්නට අපේ හදවත් විකසිත කොට සුපහන් කරන්නට පරම පූජනීය මහා සංඝරුවනට කාය බල ඥාන බල යෝධ බල යෝධ වීරියම ලැබේවා කියලා ආදරෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් අවසර ආයාචනා කරන්නට කැමැති වෙනවා. එවැනි වූම මෙහෙවරක් මේ සම්බුදු සසුන වෙත පිරිනමන පූජනීය මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාටත් ඒ උතුම් ශාසනික මෙහෙවරින් ඵල ලබන්නටත් ඵල බෙදන්නටත් සවිය බලය වේවායි ආශිර්වාද කරන්න කැමැති වෙනවා. අද දවසෙත් ශාසනයේ දුර්ලභ මහා පින්කමකට දායකත්වයේ සපයන දායක පින්නතුල්ලා පිළිබඳව අපි සැකවින් සිහිපත් කරන්නට ඕනේ. අද දවසේම සැදැහැති දායකත්වයේ සපයන්නේ පිළියන්දල මඩපාත කහපොළ අංක 87න් 28 නිවසේහි පදිංචි අපේ පින්වත් චිත්‍රා වජිරාණි ඒකනායක මහත්මිය විසින් උදාර ප්‍රාර්ථනා රසක් කනින් දරාගෙන ඔබටත් අපටත් සෙත් පතමින් හැමතෙම ධර්මචක්ෂුෂය පිණිස මාගේ මේ දායකත්ව ව්‍යායාමයේ කැපවීම හේතු වේවා කියලයි එතුමිය ප්‍රධානව ප්‍රාර්ථනා කරන්නේ. ඒ උතුම් ප්‍රාර්ථනාවට අපේද සාදුතර හිතින් සතුට පළ කරමින් ආශිර්වාදයේ පළ කරමින් චිත්‍රා වජිරාණි පින්වත් මහත්මියනි ඔබ පතන සකල ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නට අපද ප්‍රාර්ථනා කරනවා. එපමණක් නෙවෙයි. දහම් ශ්‍රවණයට සම්බන්ධ වෙන සම්බුදු ශාවක ශාවිකා පින්වත්නි අපේ සම්බුදු ශාවක ශාවිකා පින්වතුන්ලාටත් මේ උතුම් දහම් චාරිකාවෙන් ලැබෙන උත්සව ප්‍රතිඵලයෙන් ජීවිත මගට ඉමහත් පිටිවහලක් වේවායි පතන හිතන සකල ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවායි ධර්මදේශනාවේ ආරම්භයේම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි. වාසනාවන්ත පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිමුවින්ම දේශනා කොට වදාළ ඉස්මතු කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ අගය ගැනත් යමක් සිහිපත් කිරීම අපට අපේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ජනනවීම සඳහා හේතුපකාර වෙයි කියලා මා කල්පනා කරනවා. කුද්දක නිකායේ එක සූත්‍ර දේශනාවක් තියෙනවා බ්‍රාහ්මණ සූත්‍රය කියලා. චතුක්ක නිපාතේ තියෙන්නේ. ඉතින් ඒ සූත්‍ර දේශනාව දිහා බලා ඉන්නකොට පේනවා භාග්‍යවතුන් වහන්සේ මොනතරම් ආදේශාත්මකව කරුණු පැහැදිලි කරන්නට තමන්ගේ උතුම් කුසලතාවය ආයෝජනය කරලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පින්වත්නි සමාජයේ බ්‍රාහ්මණ සංකල්පය නැත්නම් මහා බ්‍රහ්මයාගේ මැවීම පිළිබඳ සංකල්පය බොහොම තදින් පිහිටපු සමාජයක්. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනාව ආශ්‍රය කරගෙන ඒ මැවීම් වාදයට අසමාන වූ එහෙත් කරුණු වලට සමාන ලෙස ආදේශ කර කර කරුණු විග්‍රහ කරපු සූත්‍ර දේශනාවක් මේ. ඒ තුලින් තමයි අර ධර්මයේ අගය පැහැදිලිව පේන්නේ. තථාගතයන් වහන්සේ සකීය ශ්‍රාවකයා බිහි කළේ කෙබඳු ආකාරයෙන්ද කියන කාරණාව තමයි ඒ තුලින් ඉස්මතු වෙලා විග්‍රහ වෙලා පැහැදිලි වෙන්නේ. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා මහණෙනි
ඔබට මාව අඳුනගන්න කරුණු කීපයක් තියෙනවා. එකක් පින්නති අපි ඉගෙන ගමු අපිට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හඳුන්වන බොහෝ තැන්වල යෙදෙන වචන කීපයක් තියෙනවා. අපි ගිය සතියේ අර මහා සංඝයා ගැන කතා කළා වාගේ ගුණ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කාරණාව ආනන්ද මාහිමියන් වහන්සේ තමයි විග්‍රහ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි මම කැමැතිසේ ධර්ම දානය කරන නිසා ඉල්ලීමට සුදුසු කෙනෙක් මං. ඒකට කියනවා පාලියෙන් වචනයක් යාච යෝගෝ. යාච යෝගෝ. භාග්‍යවතුන් වහන්සේ ලෝකයට ධර්ම දානය කරන නිසා ඉල්ලීමට සුදුසුයි. ඉල්ලීමට සුදුසුයි කියන කාරණාවේදී බොහෝ දේවල් තියෙනවා පින්නත්. කෙනෙකුට බැලු බැලමට හිතෙන්නේ යම් යම් දේවල් අනිත් අයගෙන් ඉල්ලා ගන්න සුදුසුයි කියනවා වගේ අදහසක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ ළඟට අවුදින් ස්වාමීනි මෙන්න මේ කාරණයට මට දහම් පදයක් කියලා දෙන්න. මෙන්න මේ දුක් ගින්දරෙන් හිත නිවා ගන්න මට දහම් කරුණක් කියලා දෙන්න. අන්න ඒ වගේ ඉල්ලීමක් කරන්නට භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි. නැතුව භාග්‍යවතුන් වහන්සේ අනිත් අයගෙන් යමක් ඉල්ලීමට සුදුසුයි කියන කාරණාව එහෙම නෙමෙයි. ඒකට කියනවා යාච යෝගෝ. දැන් පින්නැති ඔබත් සමහර ධර්මදේශකයන් වහන්සේලා දේශනාවකට වාඩි වෙන්නට పూర్වයේ හෝ ඒ මොහොතේ හෝ කියන ස්වාමීනි චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ දේශනාවක් කළොත් හොඳයි. තවත් සමහර කෙනෙක් ඉල්ලීමක් කරන්න පුළුවන් ස්වාමීනි සප්තවරියාවන් පිළිබඳව කරුණු මම තවදුරටත් දැන කියා ගන්න කැමති. ඒ පිළිබඳ දේශනාවක් කළොත් හොඳයි. ස්වාමීනි අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිත වූ හිතක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්නට කැමති ස්වාමීනි කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. දැන් මේ පැයේ දේශනා ඉවරුනහම අපේ දර්ශන පුතා මගෙන් ඉල්ලීම් කීපයක් කරනවා. කාල විරාම බෙදාගෙන. අපේ හැන්දරේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් හොඳයි කියලා මං හිතනවා. මෙන්න මේ කාරණා තව ටිකක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා මං හිතනවා. අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මා කරන්නේ පින්නැති ශ්‍රාවක පින්නතුල්ලා වෙනුවෙන් ඉල්ලා හිටින යමක් ඇත්තන් ඒක ලබා දෙන එක. ඉල්ලීමට සුදුසුයි කියන්නේ එහෙමයි. දැන් පින්නත් ඔබට පුළුවන් අපේ මේ ධර්ම දේශනාවල් කොයි විදිහේ කරුණු වලින් ඉදිරි දේශනා සැලසුම් විය යුතුද මේ අවුරුද්ද කියන කාරණාව යෝජනාවක් වශයෙන් අපට එවන්න පුළුවන් නා. මෙන්න මේ සූත්‍ර දේශනාවෙන් අපේ හැඳුනන ධර්ම කාරණා ටිකක් දේශනා කළොත් එහෙම නැත්නම් ස්වාමීනි දිගින් දිගට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලින් ධර්ම දේශනාව පෙළක් කරගෙන ගියොත් එතකොට පින්නත් ඒක අපට දිරිගැන්වීමක් මඟ පෙන්වීමක් පින්නත් ඔබේ ඕනෑකම ඉල්ලීම අපතින් ඉෂ්ට වීමකුත් වෙනවනේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ මුවින්ම වදාලා මහණෙනි කැමැතිසේ මන් ධර්ම දානය කරනවා. යමක්ද මගෙන් දැනගන්න කැමති ඒ කැමති ආකාරයෙන් මම ධර්ම දානය දෙන්නට කැමති. අනේ නිසා මහණෙනි මම යාච යෝගෝ කියන නමින් හඳුන්වන්නට සුදුසුයි කියනවා. ඊළඟට වදාරනවා හැම විටම ධර්ම දානය සඳහා පිරිසුදු කරපු අත් දෙකක්. ධර්ම දානය හැබැයි අතින් අතර දෙන එකක් නෙමෙයි. හිතින් හිතට දෙන එකක්. නමුත් අපි කියනවා එයා බොහොම ආදරෙයි අනිත් අයට. එයා හරි මෛත්‍රී සහගතයි. එයා මෛත්‍රී කරන්න සෝදාගත් අත් ඇතුවමයි ඉන්නේ. අත් දෙක හොදගෙන ඉන්නවා කියන එක නෙමෙයි පින්නත්. ඒකට ඒකේ අදහස. හිත සෝදගෙන තියනවා කියන එකයි. ධර්ම දානය සිද්ධ කිරීමේදී වඩාත්ම වැදගත් වෙන්න පින්නත් තමන් ඉස්සෙල්ලා ධර්මයේ පිහිටලා හිත ඒ ධර්මයේ තුලින් පිරිසුදු කර ගැනීමනේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අනන්ත අපරිමාණ ලෙස අරහන් ගුණයේ උපරිම තලයට පැමිණෙන තුරා පිරිසුදු කරපු හිතක් තියෙන උත්තමයෙක්. ඒ නිසා උන්වහන්සේම තමන් වහන්සේ අගයන නමක් අතීත බුදුවරු පිළිබඳවත් සිහිපත් කරමින් මේ ටික කියන්නේ. ඒ ගුණයට කියනවා සදා පයතපානී. දැන් ඔන්න ගුණ දෙකයි. එකක් මොකද්ද? කැමැතිසේ ධර්ම දානය දෙන නිසා ඉල්ලන්නට සුදුසු ගුණේ නිසා යාච යෝගෝ කියනවා. හැම විටකම ධර්ම දානය සඳහා පිරිසුදු කරගත් අත් තිබෙන නිසා සදා පයතපානී කියලා කියන. පානී කියන්නේ අත් දෙක. පයත කියන්නේ හොද ගන්න. සදා කියන්නේ හැමදාම. හැමදාම පිරිසුදු කළ අත් ඇතිවයි ඉන්නේ. ඒ බුදු දොත් කවදාවත් අපිරිසුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදු හිත කවදාවත් කොතනකදවත් අපිරිසුදු වෙන්නේ නැහැ කියන එකට පින්නත් නේ. දැන් අපිට මේ කරුණු දෙකෙන්ම ධර්ම දානය පිළිබඳවයි යමක් මතක් කරන්නට යෙදුනේ. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගත්තා, දැනගත්තා, දැකගත්තා තමන් වහන්සේගේ අන්තිම දේහයයි මේ දරන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරන මහණෙනි
බුදුවරයන් වහන්සේ නමකට අන්තිම දේහධාරී කියලා ගුණ පදයක් තියෙනවා. අන්තිම සිරුර දරන නිසා රහතන් වහන්සේලාටත් එහෙමයි. ඊළඟට තථාගතයන් වහන්සේ අපට සත්හට වනභව දුකට වේදානම් කියලා පින්නත්ව බහලා තියෙනවානේ. සංසාර දුක්ඛ රෝගයට පිළියම් කරන හින්දා භාග්‍යතුන් වහන්සේට ගෞරව නමක් තියෙනවා. විසක්කෝ කියලා. විසක්කෝ කියලා. සංසාර දුක්ඛ රෝගයන්ටයි භාග්‍යතුන් වහන්සේ වෙදකම් කරන්නේ. එහෙම වුණත් අපට හොඳට පේනවා බොජ්ජංග දේශනා දිහා බැලුවම ඒ වගේම වෙනත් රෝග පීඩා උවදුරුවට ලක් වූවන්ට ඒ ආබාධ වලින් ආබාධ අහෝසීති කායික ආබාධයන් අහෝසි බවට පත් කරන්න භාග්‍යතුන් වහන්සේ මොනතරම් කරු දේශනා කළා තියෙනවද? සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මොනතරම් වතපිළිවෙත් දේශනා කළා තියෙනවද? අද මේ කතා කරන සෞඛ්‍ය නීති රීති කියලා කතා කරන හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ පින්වත්නි කායික නිරෝගීතාවය වෙනුවෙන් පවත්වලා තියෙනවා. වෙන එකක් තබා භික්ෂුන් වහන්සේලාට මලු පෙත්පැන් අමදින්නේ කියලා වැලි දඬුවම් කියලා වැලි මළුවට වැලි අදින්න කියලා ඒ විදිහේ විවිධ වැඩ පවර්ලා තියෙනවා. ඒ මොකද ශාරීරිකව දාඩිය දානකොට අර අපේ ඇඟේ හැදෙන සීනි ආදී දේවල් දහණය වෙනවා. දාඩිය පිටතට බැහැර වෙනකොට කායික නිරෝගී සම්පත්තියට හේතුවක් වෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ කායික රෝගයට පිළියම් කළේ නෑ කියලා එහෙම වර්ධව තේරුම් ගන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධාන අරමුණ මානසිකව ඇතිවන කෙලෙස් රෝගයන්ට පිළියම් කියා දීමයි පිළියම් කිරීමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට ගෞරවණීය නමක් තියෙනවා විසක්කෝ කියලානේ. ඊළඟට වදාරනවා මිනිස්සුන්ගේ సంతානේ නිතර රිදුම් කන එක භවයකට පමණක් නෙවෙයි භවයේ ගමන් කරන තුරාවට රිදුම් කන දෙයක් තමයි රාගාදී උල්. ඒ පපුවේ අනිච්ච රාගාදී උල් උපුටා දෙන නිසා භාග්‍යතුන් වහන්සේ හොඳ ශල්්‍ය වෛද්‍යවරයෙක්. ඒ නිසා ඒකට කියනවා සල්ලකත්තෝ කියලා ගෞරවණීය නමක්. දැන් අපි ගෞරවණීය නම් පහක් ඉගෙන ගත්තනේ. යාචයෝගෝ සදා පයතපානි අන්තිම දේහදාරෝ විසක්කෝ සල්ලකත්තෝ. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විශේෂ ගුණ වගේම පැහැර කළ පව් ඇති නිසා බ්‍රාහ්මණයෙක්මයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. මොකද එදා සමාජයේ මා සිහිපත් කළා බ්‍රාහ්මණයෝ තමයි සමාජයේ ඉහළම කුලේ හිටියේ. ඊළඟට ඒ බ්‍රාහ්මණයෝ ඇතුළු කුල හතරක් තිබ්බනේ පින්නත්තේ ಭಾರತೀಯ සමාජයේ. ඒ කුල හතර බිහි කලයි කියලා කියන්නේ මහා බ්‍රාහ්මයානේ. බ්‍රාහ්මනෝස්ය මුකමාසිද්ද බාහු රාජන්‍ය කෘතක් ඌරු තදස්සයත් වෛශ්‍යයක් පාදාභ්‍යම් ශුද්‍රෝ අජායත. මනුස්මෘතිය මේ නීති පද්ධතිය තියෙන්නේ මේ ගැනීම තියෙන්නේ. මහා බ්‍රහ්මයා තමයිලු බමුණෝ තමන්ගේ මුඛයෙන් බිහි කළේ. බකිව බුදුහාමුදුරුවෝ මේවා ආදේශ කර කර දේශනා කරන හැටිත් අපි මේ සූත්‍රයේදී කෙටියෙන් ඉගෙන ගන්නවා කියලා. ඊළඟට දෙබාහුවෙන් රජකම් කරන ක්ෂත්‍රීය වංශිකයෝ. දෙකලවායෙන් වෛශ්‍ය කුලයේ අය. යටිපතුලෙන් තමයි ශුද්‍රයෝ. ඒගොල්ලෝ තමයි සමාජයේ අනිත් අයට බැල මෙහෙම කම් කරන්න ප්‍රදිලා ඉන්න සමාජයේ කුලහීනයයි සම්මත පුද්ගල පිරිස. එහෙනම් උත්තුංගම කුලයේ උබතෝ ජාතෝ දෙකුලයෙන්ම ඉතා පිරිසුදු කුලයේ වශයෙන් හඳුන්වන්නේ බ්‍රාහ්මණ කුලයයි. මේක දිහා බලාගෙන හිටපු බුදුරජාණන් වහන්සේ තමන් පරමාර්ථ බෞද්ධයෙක්යි කියලා දේශනා කළා විතරක් නෙමෙයි. ඊට වඩා ප්‍රබල තැනකට මේ දේශනාව අරගෙන යනවා. ඒ බ්‍රාහ්මණ කියන සංකල්පය තවදුරට විග්‍රහ කරමින් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෝ බිහි කිරීම ගැන කතා කරනවා. ඊළඟට හරි ලස්සන දේශනාවක්. ඒ තමයි මහණෙනි මමත් කටින් මගේ ශ්‍රාවකයෝ බිහි කළ කෙනෙක්. මහා බ්‍රහ්මයා වගේ. බලන්න කොච්චර ලස්සනද කියන්නේ. කෙනෙකුට පුදුමත් හිතෙනවනේ. මුකතෝ ජාතෝ මමත් මුකයෙන් වගේ ශ්‍රාවකයෝ බිහි කළේ. එතන කුල හතරක් එහෙම බිහි කළා නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර කොල්ලයි මේ. එදා සමාජයේ හිටිය හතර කුලයක්නේ. බුදුරජාණන් වහන්සේගේ හතර කුලය මොකද්ද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මේ හතර කොටසම බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. මුකතෝ ජාතෝ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. මගේ මුඛයෙන් දේශිත ධර්මයෙන් තමයි මගේ ශ්‍රාවකයෝ ඉපදුනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. අර මහා බ්‍රහ්මයා මුඛයෙන් මැව්වා කිව්වනේ. ශරීරයේ හතර කොටසකින් මැව්වා කියනකොට උත්තරයක් දෙන්නයි භාග්‍යවතුන් වහන්සේ හතර කොටස විස්තර කරන්නේ නැහැ. නමුත් හතර කොටසම බිහි කරලා තියෙන භාග්‍යවතුන් වහන්සේ මුඛයෙන්. මගේ ශාසනේ යම්තාක් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා බිහි වුණා නම් 80 මහා ශ්‍රාවිකාවන් වහන්සේලා බිහි වුණා නම් අගතනතුරු දරපු
උපාසක උපාසිකාව කියන සිව්වනක් මහා බුදු පිරිස බිහි වුණා නම් ඒ සියල්ලෝම බිහි වුණේ තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා. දැන් පින්වත් බුදුබණ අහන ඔබත් දායකත්වයේ දරන පින්නතුල්ලාත් ධර්ම දේශනාව කරන අපත් බිහි වුණේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්නේ. එහෙනම් අපි භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් උපන් අය. ඒකට යමෙක් උපද්දවනවා නම් ඒ උපද්දවන එක්කෙනාට අම්මා කියලානේ අපි කියන්නේ. එහෙනම් අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි 100%ක්ම සාධාරණයි නේද? මගේ බුදු මෑණියන් වහන්සේ කියලා කියන එක. එතකොට මගේ බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ ඒ ජනිත භාවයට ධර්මයේ උපද්දවන්න භාග්‍යවතුන් වහන්සේ වනි මහෝත්තම පුරුෂයාණෝම තමයි දායක වුණේ. ඒ නිසා අපට මගේ බුදු පියාණෝ කියලා කියන්න පුළුවන්. අපි මේ ගෞරව වචන කියද්දී හරියට අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් තේරුම් අර්ථ මෙනෙහි කරගෙනම කියනවනම් කොච්චර ලොකු ශ්‍රද්ධා සිතක් අප තුළ පහළ වෙනවද පින්වත්නි. එතකොට භාග්‍යවතුන් වහන්සේ අපේ උතුම් අම්මා කියලා කිව්වට වරදක් නැහැ. ඊළඟට දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ ඒ නිසා මම මැව්වා. බුදුදහමේ මැවීම් වාදයට ඉඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන් නේද? නෑ මැව්වා. කොහොමද මැව්වේ? භාග්‍යවතුන් වහන්සේ බුදු මුවින්ම දේශනා කරනවා ධර්මයෙන්ම නිර්මිත කරලා තියෙන්නේ මගේ ශ්‍රාවකයෝ මා. ධර්මයෙන්ම නිර්මිත කළ බැවින් මගේ ශ්‍රාවකයෝ ධම්මජා ධම්ම නිමිත්තා. ධර්මයෙන්ම මුල් කරගෙන ධර්මයේ මේ ඉපදිච්ච පිරිසක් මගේ ශ්‍රාවකයෝ. බලන්න ධම්ම කියන වචනයට කොච්චර අවස්ථා තියෙනවද කියන කාරණාව ඉස්පතු කරන්නයි මම මේ සූත්‍ර දේශනාව ඔබට මතක් කරන්නේ. ඊළඟට වදාරනවා මගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇති අය වෙන්නට ඕනේ. ඒ නිසා මම මගේ දරුවන්ට දෙන දායාද ඔබ ඔබේ දරුවන්ට ඔබේ දෑවැදි දෙනවා වගේ ලෝකෙට වෙන් වෙලා යන වෙලාවට විශේෂයෙන්ම දූවරුන්ට පුතුන්ට තමන් හරි හම්බ කරපු දේවල් මව්පියෝ දායාද වශයෙන් දෙනවා. පැවරීම වශයෙන් පවරනවා. භාග්‍යවතුන් වහන්සේගෙමුත් ඒ වගේ දායාද ඉල්ලාගෙන ආපු අවස්ථාවක් මතකයිනේ. යසෝදරාව කිඹුල්ලතර වැඩි බුදුරජුන් දිහා බලලා අපරිමිත සතුටෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් පුතාට කියනවා අන්න පුතේ අර යන්නේ චක්ක වරංකිත රත්ත සුපාදෝ රෝස පැහැති ශ්‍රීපතුල් බිම තබ තබා පොළව සනහා අර වඩින්නේ ඒසයි තුයිහ පිතා නරසීහෝ ඔබේ පියා ගිහිල්ලා පුතේ දායාද ඉල්ලගෙන එන්න. දැන් යසෝදරාව කල්ප කාලාන්තරයක් මගේ භාග්‍යවතුන් වහන්සේගේ සිද්ධාර්ථ සමය දක්වාම ඒ සිදු වූ අර්ථය නැත්නම් අර්ථය සිද්ධ කරගන්න සහාය වෙච්ච අම්මා. සහාය වෙච්ච බිරිඳ. ඒ නිසා දැනගෙන තිබුණා භාග්‍යවතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට තම ස්වාමියා හැටියට සියලු රාජකීය සම්පත් මෙහි තියලා ගියේ. අඩු ගානේ බලන්න එක කොච්චර ලස්සනට අර්ථවත් වෙනවද කියලා චන්න අමාත්‍ය අතේ ආපහු ඒ වෙනකොට පැනදගෙන තීච්ච ආවරණ ටිකත් එවපු එකේ අත කිසිවක් නැත කියන එක මනාව අවබෝධ වෙලා තිබුණානේ යසෝදරාවට. ඒත් පුතාට කිව්වා යන්න පුතේ දායාද ඉල්ලගෙන එන්න. යන්න පුතේ දායාද ඉල්ලගෙන එන්න. එකම පුතයිනේ පවුල හිටියේ. ඒතර ඒ පුතාගේ ඒකේ සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තගෙන් එයාට ලැබිච්ච හැම දේපලක්ම එතකොට නිරන්තරයෙන් මෙයාගේ පුතාට අයිති වෙනවනේ. දැන් ස්වාමියා මැරුණාම බිරිඳට දේපල අයිති වෙනවා නම් බිරිඳගෙන් දේපල ඒ දෙන්නගේ දරුවන්ට අයිති වෙන්න වාගේ අමුතුවෙන් ඉල්ලා හිටින්න දෙයක් නැහනේ. යසෝදරාව කොයිතරම් ගැඹුරු ඥානයක හිත පිහිටුවාගත්ත මහ පුදුම කාන්තා රත්නයක්ද කියන එක ස්ත්‍රී රත්නයක්ද කියන කාරණාව පින්නත් ඔබට පැහැදිලි ඇති. දැන් ඒ වගේ කාන්තාවකගේ ගුණ කියන තැන තව ටිකක් අපි ඉස්සරහට ගියාට කමක් නැහැ. ඈට මා කිව්වා ස්ත්‍රී රත්නය කියලා. ස්ත්‍රී රත්නය කියන එක රත්න 7ක් පහළ වෙන උත්තමයෙකුට පහළ වෙන එක රත්නයක්. ඒ තමයි සක්විති රජුරන්ට පහළ වෙන රත්නය. හස්ති රත්නය, චක්‍ර රත්නය, පරිනායක රත්නය ආදී වශයෙන් තියෙන රත්න 7ක් තියෙනවා සක්විති රජ කෙනෙකුට පිනේ බලයෙන්ම පහළ වෙන. ඒ අතර එකක් තමයි ස්ත්‍රී රත්නය. එතකොට බලන්න ස්ත්‍රී රත්නය කිව්ව එක සාධාරණද කියලා පින්නත් නේ. මගේ සිද්ධාර්ථ කුමාරයාගේ වෙලාව බලපු වෙලාවේ බමුණු කිව්වේ මොකද? ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. එහෙනම් ඒ සක්විති රජකම ලැබුවා නම් ඒකටත් සුදුසු පතිරත්නය මේ නැත්නම් ස්ත්‍රී රත්නය මේ. ඒ නිසා අර මහා ගුණ සම්පන්න වූ ස්ත්‍රී රත්නයේ පුතාට කතා කරන පුතේ ගිහිල්ලා දායාද ඉල්ලගෙන එන්න. ඉතින් චූටි පුතා ඔබට මැවි පෙනෙනවා ඇති. 7 අවුරුදු පුංචි දරුවා කවදාවත් බිම අඩිය තියලා යන්නත් නැතුව ඇති. ඒත් අර මහමග වඩින භාග්‍යතුන් වහන්සේ ළඟට අර රෝස පාට
චූට්ටන් සිරිපතුල් බිම ඔබෝබා බිම තබ තබාවා. ඇවිල්ලා අතින් අල්ලලා කිව්වා පියාණෙනි ඔබේ හෙවණැල්ල හරි සනීපයි. ඔබ හෙවණැල්ල හරි සනීපයි. බාගුවට කියන්න ඇති. ඉතින් පුතේ එයා කියලා අහනකොට කියන්න ඇති නේද? අම්මා දායාද ඉල්ලගෙන එන්න කිව්වා. හොඳයි එහෙනම් යංකෝ පුතේ කියලා භාග්‍යවතුන් වහන්සේ පුත්‍ර ස්නේහය දරුවට දැනෙන්න ඕන නිසා එහෙම අමතලා පුතා එක්කන් ගිහින් පැවිදි කළ ආකාරය ඔබ දන්නවා. මොනවද ලබා දුන්න දායාදය? ධම්ම දායාදා. එහෙනම් ඔබටත් මටත් අද මේ දායකත්වයේ දරන පින්නතුල්ලා මොනවද තිලින කරන්නේ? මොනවද තිලින කරන්නද උදව් වෙන්නේ? ධර්මයෙන් දානයක් දෙන්නයි. අද පින්වත් ඔබ ඒ දානයක් වළඳනකොට හරීම ශ්‍රද්ධාවෙන් දකින්නන්ගේ පැහැදීම ඇති වෙන ආකාරයට වාඩි වෙලා සංසුන් වුණේ පින්වත්නි මේ දානේ වළඳන්න ඕන. මට මතකයි අර එක කතාවක තියෙනවා උත්තරා කියන සිටු දිනිය මගේ මතක හැටියට. මිත්‍යා දෘෂ්ටික කුලයකටයි දීග යන්න උනේ. ඉතින් මිත්‍යා දෘෂ්ටික කුලයේ දන් වළඳන්න නිතර එනවා බමුණෝ. මේ බමුණෝ ආහම ඒගොල්ලෝ කන බොන හැටි දැකලා හරියට කලකිරුණා. ඇහැ අගේ කරනවා මගේ ශ්‍රාවකයෝ නම් එහෙම නෙවෙයි. මගේ ශ්‍රාවකයෝ දාන පිළිගන්න වාඩි වෙන්නේ බොහොම ආදරෙන් බොහොම සංසුන්ව. බොහොම ඕනෑකමින්. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දානයයි මමත් මේ ඔබට දෙන්නේ. මගේ ඉදිරියේ ඔබේ රූපේ මට පෙනෙන්නේ නැහැ. මගේ ඉදිරියේ පෙනෙන්නේ මේ ශාලාවේ වැඩ ඉන්න උබතෝ සංඝරත්නය ඇතුළු දායක දායිකාවෝ. ඒක ඇත්තයි. ඒ වුණත් ඔබ මේ ධර්ම දානේ ඊටාම ගෞරවයෙන් ඕනේ පිළිගන්න. පුරාණ කාලේ ගුවන් විදුලියටත් සුදු රෙද්දක් කියලා ගුවන් විදුලිය ඒ කුඩ තියලා අපේ ආත්තම්මා බණ ඇහුව අපට මතකයි. පරණ අත්තම්මලට හොඳට බිම ඉඳ ගන්න අන්ධකානුවට කොන්ද තියාගන්න පුළුවන්කම තිබුණානේ. බිමමයි වාඩි වෙන්නේ. බණ අහන පැදුර කියලා වෙන පැදුරකුත් තියෙනවා. අර රේඩියෝ එක උස්තනක තියලා අර පැදුර කැබැල්ල අරගෙන වාඩි වෙලා හරි ශ්‍රද්ධාවෙන් බණ ඉවර වෙනකම් වැඳගෙන බණ අහන්නේ. කවදාවත් නිදි කිරා කිරා අපේ ආත්තම්මා බණ ඇහුවේ නැහැ. අපේ අම්මලා බණ ඇහුවේ නැහැ. දැන් ඒවා කෝ වෙනස් වෙලා අද ඉන්න එක එක ඉරියව්වෙන්නේ බණ අහන්න වෙන්නත් නේ. සමහරට ධර්ම දානේ බෙදන ගමන් නිින්ද යනවා. දැන් අපි සංඝික දානකට ගිහිල්ලා දායක මහත්තයා දානේ භාජනෙත් අරන් එනකොට මම නිදි කියලා වැටිලා නම් ඉන්නේ. අර දායක මහත්තයාට පැහැදීමක් ඇති වෙනවද නේද? ඒ නිසා පින්වත් ඔබ අපේ ශාසනයට යම් ගෞරවයක් තියෙනවා නම් ආදරයක් තියෙනවා නම් දකින්න කෙනෙකුට බණ ඇහෙනවටත් ඉස්සෙල්ලා අර බණහන ශ්‍රාවකයා ඉන්න විදිහ අර බණ කියන රේඩියෝ එකට දක්වන ගෞරවය පෙනෙනකොටම නූපන් ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. උපන් ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා හිතන්නද මාත් මේ උඩ ඉඳගෙන බණ අහන එක හොඳ නැහැ. පුළුවන් හැටියට මාත් බිම වාඩි වෙලා බණ අහන්න ඕන. ආබාධයක් රෝගයක් නැත්තම් මම කියන්නේ. ආසනේ වැදගත් වෙන්නේ නැහැ, ස්ථානයත් වැදගත් වෙන්නේ නැහැ, సంతානෙ තමයි වැදගත්. නමුත් මේවත් අපි ටිකක් දැන කියා ගන්න එක හොඳයිනේ. එහෙනම් ඔන්න අර දායකත්වයේ දරන පින්නතුල වගේ මාත් ඔබට කරන්නේ දායාදයක් දෙනවා. නාලිකාවක් වශයෙන් ගත්තාම අපේ net FM නාලිකාව තරම් මේබදු දාන දෙන හැම දානයක්ම දෙන තැන පෙරටුවේ මාධ්‍ය ජාලයක් හැටියට ඉන්නවා net FM ගුවන් විදුලිය. 100 ගණන් 200 ගණන් දහස් ගණන් මහා සංගරුවන්ට දන් දෙනවා. එයා මිසදන් ඕනෑ තරම් වෙහෙර විහාර ආරාම ඔබත් සමග එකතු වෙලා ඉදි කරනවා. ඒවා විහාර දාන, ආමිෂ දාන. නමුත් මන් දැකලා නැහැ මෙතරම් දීර්ඝ වේලාවක් ගුවන් කාලයට මුදල් ආයෝජනය කර කර මෙබඳු ධර්ම දානයක් දෙන තවත් නාලිකාවක් තියෙනවද කියලා. ඒ තරම් වටිනා මෙහෙවරක් පින්වත් මේ සිද්ධ කරන්න මේක නැවත නැවත සිහි කරන්න ඔබේ ආශිර්වාදය. ඔබේ ආශිර්වාදය ඔබ කන වැකෙන යම් දහම් පදයකින් හිත තුටු පහටු වෙලා ඔබ අනන්ත කියනවා අපි මුණ ගැහිලා එහෙම නැත්නම් දුරකථනයෙන් කතා කරලා හිත හදාගත්තේ අපේ හැමදෙරෝනේ net FM ගුවන් විදුලිය නිසා අනිකුත් නාලිකාවන් ගරහනව නෙමෙයි ඒ වගේම බණ ඉගෙන ගන්නවා රූප මාධ්‍යයෙන් බණ ඉගෙන ගන්නවා නමුත් අනිවාර්ය කාලයක් ඔබ මේ වෙනුවෙන් වෙන් කරගෙන තියෙනවා තෝරාගත්ත දේශකයන් වහන්සේලාත් විශේෂයෙන් වැඩ ඉන්නවා ඒ සියලුම ධර්ම දේශනා ඔබ අහනවා ඒක හරි ඉතින් ලොකු ගරුත්වයක් ලොකු ආදරයක් ලොකු පුණ්‍ය ශක්තියක් මාධ්‍ය ආයතනයක් වශයෙන් මේ ආයතනාධිපතිතුමන් ඇතුළු හැම දෙනාටම ලැබෙනවා. ඒ ධර්ම දානේ බෙදා දෙන්න ලොකුම ලොකු ශක්තිය අද වගේ දායකත්වයේ දරන දායක පින්නතුල්ලා. ඒ නැත්තම් දේශකයන් වහන්සේ නමක් යම් කුසලයක් බලයක් උපදවනවාද?
ඒ කුසලයේ බලයම සමාන්තර උපදවනවා කිව්වොත් වැරද්දක් නැහැ. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේ අපට මව්පියන්ට පුළුවන් වෙන්නේ දරුවන්ට එක ජීවිත කාලයක් සෝභාමත් වෙන්නනේ දායාද දෙන්න පුළුවන් වෙන්නේ. එක්ක පරම්පරා දෙක තුනකට ඇති වෙන්නනේ දායාද දෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ එක භවයකටද මේ ධර්ම දානය. සසර යන්තාක්කල් අපි ගමන් කරනවාද? ඒ තාක්කල් අපට සැපත සැනසෙල්ල ළඟා කර දෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ ධර්ම දානයයි ධර්ම දායාදයයි. ඒ නිසා තමයි වැඩි අවධාරණයක් යොමු කළේ ධම්ම දායාදා කියන මේ උතුම් කාරණට. මේ සූත්‍ර දේශනාව පුරාවත් අගය කරලා පෙන්වන්නේ ධර්ම දායාදයයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන මහණෙනි මගේ ශ්‍රාවකයෝ නම් නෝ ආමිෂ දායාදා. ආමිෂේ දායාද කරගන්න එපා. ධර්ම දායාදේ පිරිනමන්න. එතකොට ඔබ වහන්සේලාට ප්‍රාර්ථනා කළත් නැතත් සිව්පසේ අඩුවක් වෙන එකක් නැහැ. පින්නත් මේක ඇත්තයි. දැන් පින්නත් ඔබ අපට චීවර පූජාව සිද්ධ කරන ස්වාමීනි මේක දරාගෙන ඔබ වහන්සේලා සුවසේ රෙදි පෙරලි හොයන්න ඇවිදින්න නැතුව, රැකී ආරක්ෂා කරන්න ඇවිදින්න නැතුව, වෙන වෙන ව්‍යාපාර වලට යන්නේ නැතුව ඔබ වහන්සේලා ධර්මයේම ක්‍රියාත්මක කරගෙන, ධර්මයේම දායාද කොටගෙන, ධර්මයේම බඳු කරගෙන ඔබ වහන්සේලා වැඩි ඉන්න ඕනේ. අපටත් දහම් කරුණු කියලා දෙන්න ඕනේ. එතකොට චීවර වලින් අඩුවක් නැහැනේ. පින්නත් ඔබ සියලු ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න ආසයි. බණ ඩිංගක් කියා දෙන්න හාමුදුරන්ට හුඟා දන් දෙන්න ආසයිනේ. ඔයත් කියනවා අහවල් හාමුදුරුවොත් අපේ දාන්ට වැඩිය හොඳයි අහගෙන ඉන්න ආසයි පින් දෙනවා. පින් දෙනවා කියන්නේ ධර්මයේමනේ පින්නත් නේ. ඒ නිසා ධර්ම දානය දෙන ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න ආසයි දාන හිඟ වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේලාට වැඩ ඉන්න තැනක් හිඟනම් උන්වහන්සේලාට වැඩ ඉන්න තැනක් හදලා දෙන්න ඕනෑ තරම් දායකයෝ ඉන්නවා. ඒත් ටික ටික නමුත් ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. ගෙවල් දොරවල් හදන්න හම්බ කරන්න යනවා වගේ හම්බ කරන්න යන්න දෙයක් නැහැ. උන්වහන්සේලාට තියෙන්නේ ධර්මයේ තුල වැඩ ඉන්නයි. ධර්මයේ සක්‍රිය කරන්නයි. ධර්මයේ ගුණ ලොවට පෙන්වන්නයි. තමන් වහන්සේ ධර්මයේ ගුණවල සාරය උපදවන්නයි. මේ විදිහට පැහැදිලි කරලා කියනවා. ඔබ ආමිෂය හොයන්න මහන්සි වෙන්න එපා. මේක පැවිදි උතුමන් විතරක් නෙමේ. එහෙම දේශනා කළාට ගිහි ඇත්තන්ටත් එහෙමයි. පින්වත්නි ඔබ හිතට එකඟ ජීවිතයක් ගෙවනවා නම් අත්දැකීම් ලැබලා ඇති මේ වෙනකොට. අනේ ඉතින් කොයිතරම් අගහිඟ කාලයකදී වුණත් මට කන්ද ඩිංග හිඟ වුණේ නැහැ කියලා ගිහි ඔබට කියන්න පුළුවන් නම් අපේ හැමදෙරෝනේ දෙන්න අවස්ථාවක් ලැබුණාම යමක් දෙන්න මොකවත් නැහැ කියපු දවසක් නැහැ මන් ළඟ. අඩු ගානේ වටපිට බැලුවම ගහකොළක ගස්ලොබ ගෙඩියක්වත් ඉදිලා තියෙනවා. වත්තේ කෙහෙල් කෙනෙක් කෙහෙල් ඇවරියක්වත් ඉදිලා තියෙනවා. පින්ඩ පාත්‍ර පූජා කරගන්න. මොකවත් නැහැ කියලා හිතේ ඉන්න වෙලාවක් උනේ නැහැ. එහෙම උනේ ඇයි? පින්නත් ඔබ තවදුරටත් කියනවා අනේ කවදාවත් මට රෙදි පොටක් කාගෙන්වත් ඉල්ලගෙන අඳින්න සිද්ධ වුණේ නැහැ. මගේ දරුවෝ ඥාතීන් හිතවතුන් මට ඕනෑ තරම් රෙදි පෙරලි ලබා දෙනවා. මේ මා දන්න අයත් ඉන්න අපේ නැති ගොඩක්. නැතුවට නෙමෙයි. ඒගොල්ලන්ට අප්‍රමාණව තෑගි හම්බ වෙනවා. ඒ තෑගි හම්බ වෙන හැමෝම වාගේ ඔය මං කියන අපේ හඳුරන්නේ මම තනිකර ඉන්න කෙනා. නමුත් හාල්ඩිංගල් ලිපිය තිබු දවසක් මතක නැහැ අපේ හඳුරන්නේ. හැමෝම අර ගහලා අදක්කේ අපේ ගෙදරින් යන්න එහෙම එපා. හැමෝම කණ්ඩ ටික ගෙන දෙනවා. කවදාවත් කෑම පත වරදින්නේ නැහැ නේ අපේ හඳුරන්නේ. දැන් බණහන ගමන් ඔබට දැනෙනවද එහෙම? ඔබට වෙච්ච දේවල් ගැන හිතලා බලන්න. දැන් අපිට කවුද දාන දෙන්න කියලා කියන්න එපා. ඔබට මේ ධර්මයේහි එදිලා ඉන්න වෙලාවට ධර්මයේ දායාද කොටගෙන ඔබ ජීවත් වෙන හින්දායි ඔබට මිනිස්සු මෙච්චර ආදරේ. නැත්නම් ඔබේ දුස්සීල ජීවිතයක් තිබුණා නම් ඔය කියපු ටික ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ නැහැ. ඊළඟට ලෙඩ දුකක් හැදුනහම ඔබ සමහරට තනි කර ගෙදරක ඉන්නේ. භාග්‍ය වෙලාවට ඔබේ දරුවෝ හිටියත් ඔබට බලන්න සලකන්නේත් නැතුව වෙන්න පුළුවන්. ඔබ ඔබේ මුවින්ම කොච්චරනම් කියලා ඇද්ද? අපේ හැඳුනේ මට අපේ උන් සැලකුවේ නැතුණාට රට්ටු ඉන්නවා සලකන්න ඕන තරම්. රට්ටු ඉන්නවා මට සලකන්න. ඒව නිකන් මම මේ ගමේ ගොඩේ වචනෙම කියන්නේ පිළිනද. එතකොට ඔබට ඒක වදිනවා. දැනිලා තේරිලා ඇහිලා තියෙනවා ඔබට මතක් වෙනවා. මම මේ කතා කරන්නේ මහා ඉසුරු සම්පත් තියන අය ගැන නෙමෙයි. සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙන අයට ධර්මයේ ප්‍රතිඵල ලැබෙන හැටි. ධර්මයේ තුල ජීවත් වෙනකොට සිව්පසයේ තුල ඔබට ලොකු අගහිඟයක් වෙන්නෙම නැහැ. සිව්පසෙන් ඉහළම තැනින් කාගෙන්වත්ම ආහාර වේලක් ගන්න ඕන නැහැ. අතරපාරේ දසදස්කම් කරෝ ඉන්නවා, පරිවාර සම්පත්තියකින් ඉන්නවා, ධන භෝග සම්පත්තිය ඉන්නවා. ඒ අයට කොහොමද ඊට ලැබුණේ? අපි කල්පනා කරන හැටියට, භාග්‍යතුන් හද වදාළ හැටියට
ඒත් පින්නත්නි ප්‍රබල මහ පිංකම් කරලා. පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආසේවති. පරණ කුසල ධර්ම කරපු අය ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. හැබැයි භුක්ති විඳගෙන නිකන් ඉන්නේ නැහැ. අපට යමෙකුට යමක් ධර්මයේහි පිහිටීම නිසා පින්දහම් කිරීම නිසාම ලැබුණද කියන එක තේරුම් ගන්න වෙන්නේ ඒගොල්ලෝ ලැබෙන දේවල් පිනටම ආයෝජනය කරනවා කිසි ලෝභකමක් නැතුව. කිසි ලෝභකමක් නැතුව. එතට අගහිගයක් වෙන්නෙම නැහැ. ඒක තමයි ඇත්ත. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තවදුරටත් ඉදිරියට දේශනා කරනවා. මහණෙනි මම දාන දෙකක්. ඔන්න හොඳට මතක තියාගන්න. මහණෙනි මම දාන වර්ග දෙකක් අනුශාසනා කරනවා. එකක් ආමිෂ දානය, අනික ධර්ම දානය. දැන් ඔබෙමුත් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මේ දාන දෙකෙන් වඩාත් වටින දානේ මොකද්ද කියලා අහුවොත් මොකක්ද දෙන උත්තරය ඔබ? සැකයක් නැහැ. දැන් කරුණු පැහැදිලිත් වෙලා තියෙන නිසා ධර්ම දානය. ධර්ම දානය. ආමිෂ දානය කියන එක පින්නත් හැමෝටම දෙන්න පුළුවන්. මව්පියන්ට ආමිෂයෙන් සිව්පසයෙන් දරුවන්ට සංග්‍රහ කරන්න පුළුවන්. නැදෑන්ට සංග්‍රහ කරන්න පුළුවන්. දන්න නොදන්න ඕන කෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන්. නමුත් ධර්ම දානයෙන් සංග්‍රහ කරන එක හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බෑ. බණ ටිකක් දැනගන්න එකත් දැනගත්ත දහම් කරුණු ටික දේශනා කරන එකටත් විශේෂ පුහුණුවක්, පුරුද්දක්, පුණ්‍ය භාග්යක්, පුණ්‍ය 이르දියක් තියෙන්න ඕනේ. ඒ නිසා ධර්ම දානය තමයි පින්වත්නි ආමිෂ දානය හැමෝටම දෙන්න පුළුවන් නිසා ඒක පොදුවේ අමාරු තමා. අපි කතාවට කියනවා ආමිෂ දානය කිව්වම දැන් දානවල දන්න සොන්නන්තලා වැඩියම දානාංශං සෝතින් කියන දානංච යුද්ධංච සමානමාහු. දානේ හරියට යුද්ධයක් වගේ කියලා. ඒක ඇත්තයි. ඒ කියන්නේ කොච්චර අමාරුද කියන එකනේ පින්වත්නි තමා සතු දෙයක් අනිත් අයට යහපත පිණිස පරිත්‍යාග කරනවා කියන එක. නමුත් ඒ සියල්ලට වඩා ධර්ම දානය තමයි යග. මොකද අර ආමිෂ දානයෙන් පිරෙන්නේ මෙලව ජීවිතයේ වමනාවල් ටික විතරයි. ධර්ම දානයෙන් පිරෙන්නේ භවගාමී සංසාරේ යම් තාක්කල් ගමන් කරනවද ධර්ම දානයේ ආනිසංසයෙන් ඒ තාක්කල් අර කියපු සියලුම සිව්පසලාභයෙන් ලාභවත්ව නිවන් දක්නාතුරු පාරමී පුරාගෙන යන්න ලැබෙනවා. නැවත ඊළඟට විග්‍රහ කරනවා. මහණෙනි මම සංවිභාග දෙකක් දේශනා කරනවා. සංවිභාග කියන්නේ මොකද? යමක් බෙදා කොටස් කර හිතා වර්ග කර විහිදුවන එකට කියනවා සංවිභාග කියලා. එන සංවිභාග දෙකයි. එකක් ආමිෂ සංවිභාගය, අනික ධර්ම සංවිභාගය. එතකොට දැන් ආමිෂ සංවිභාගය නම් ඔබ දන්නවා. මා නිතරම ඔබට සිහිපත් කළා තියෙනවා. සිළු දේශකයන් වහන්සේලාත් කියලා දීලා තියෙනවා. ඔබ ආමිෂයෙන් අපි හිතමු දානයක් සකස් කරනවා කියලා. හැමදාමත් හම්බ වෙන ව්‍යංජනාදී දේවල්ම සකස් කරන්න එපා. කඩෙන් අරගෙන හදන්න ඕන කියලා නීතියක් නැහැ නේ පින්වත්නි. අපිට ගමේ ගොඩේ අලු කෙහෙල් ගෙඩි ටිකක් හොයාගන්න පුළුවන්. කෙහෙල් මුවයක් හොයාගන්න පුළුවන් නම්. එතකොට කලවම් කොළ පලා මැල්ලුමක් හදාගන්න පුළුවන් නම්. අපිට හොයාගන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා ස්වාමීන් වහන්සේලාට ලැබෙන්නේ නැති දේවල්. අන්න ඔබ හිතන්න ඕනේ. මෙන්න මේවා තමයි අපි අපේ දාන්න සකස් කරන්න ඕනේ. සමහරට කැමති නම් පුළුවන්කම තියෙනවා නම් මා කියන්නේ ස්වාමීන් වහන්සේලාගෙන් අහලත් බලන්න. අපේ හැඳුනනේ වහන්සේට තියෙන අසනීපාදී දේවල් සඳහා මොන හරි නොගැලපෙන දෙයක් තියෙනවද නැත්නම් ගැලපෙන අවශ්‍ය දෙයක් තියෙනවද? අන්න විමසා දෙනවා. සංවිභාග කිව්වම ඒකත් හරි වටිනවා. ඒ වාගේ පින්වත්නි පුද පිරිකරක් වුණත් එහෙමයි. ඒ ගැන ටිකක් කරුණු කියලා දෙන එක හොඳයි. දැන් පිරිකර කියලා කියන්නේ පරිහරණය කළ හැකි දේ. පරිහරණය කළ හැකි දේ. පරිභෝජනය කළ හැකි දේ පිරිකර නෙමෙයි. දැන් ඒ නිසා කිරි පිටි, සීනි අපි පිරිකර කියලා පූජා කරනවා. එහෙම කරන්න එපා. ඒක පරිභෝජන ද්‍රව්‍යයක්. ඒක අර දානෙත් එක්ක වෙනම කැප කරන්න. පිරිකර කියලා කියන්නේ උන්වහන්සේලාට එදිනෙදා ජීවිතේ මේ චීවර පරිහරණය කිරීමේදී අඳනා සිවුරු වෙන්න පුළුවන්, සිවුරු පිරිකර වෙන්න පුළුවන්. ඒ වගේම දත් මදනා දේවල්, කෙස් හිඳ ගන්නා උපකරණ, ඒ වගේම සමහරට සැරයටියක්, මිරිවැඩි සංගලක්, 12 පිරිකර කියලා අපි කියන්නේ. ඒ වගේ පිරිකර මොනවද පූජා කරන්න පුළුවන් කියලා හිත බලලා කරන්න. වඩා පින් සිද්ධ වෙන පින්කම් කරනවා වගේම තව අහලත් බලන්න. අපේ හැඳුනේ ඔබ වහන්සේට මොන හරි අඩුළු හුඬුවක් එහෙම තියනවාද? මට ගෙනත් දෙන්න. සමහරට අපි හිතමුකෝ එහෙම අඩුළු හුඬුවක් විශේෂයෙන් සිහිපත් කළේ නැහැ. නමුත් උන්වහන්සේ රෝගියෙක්. උන්වහන්සේටත් විවිධ වමනාවල් තියෙනවා. පින්නතුලා හිතක් හිතන්න එපා මම එහෙම කිව්වත්. අපේ දුක වේවා සැප වේවා ඔබට තමයි අපිත් කියන්නේ ඉන්නේ. ඔබේ දුක වේවා සැප වේවා අපට තමයි ඔබ ඒ ටික කියන්නේ. ඒ නිසා අපි දෙගොල්ලෝ හරිම සුහදව හරිම විවෘතව අන්තයට සාකච්ඡා කරගෙන ඉදිරියට යමක් කරන එක හරි හොඳයි. මොකද දැන් උදාහරණයක් වශයෙන් ගත්තත් අපි හිතමුකෝ දැන්
ධර්ම දේශනාවකට යනවා කියලා හැමෝම හිතනවා තුවායක් පූජා කරමු. සමහරට තුවාය 10 15 අඳන අප්‍රමාණයි. සිවුරු අප්‍රමාණයි. දැන් ඒවා ගොඩක් වැඩි වෙනවා විසක් මට හිඟ දෙයක් තියෙනවා මම හිතන්නේ. මිරිවැටි සංගල සෙරෙප්පු දෙකක් නැහැ කියමු. අහලා බලලා ඔබ හන්දගේ පාවිච්චි කරන සෙරෙප්පු දෙක මට පොඩියක් පෙන්නන්න. දැන් සෙරෙප්පු දෙකක් අරගෙන පූජා කරන්න මට කැමතියි. නැත්නම් ඔබ හන්දට හිඟ දෙයක් කියන්න. එහෙම දෙයක් කරන් දෙන්නත් පුළුවන්. අර කවුරුත් දෙන දේ දෙනවට වඩා. කවුරුත් දෙන දේ දෙනවට වඩා. දැන් ඔබේ ගෙදරක බණ සංවිධානය කරලා ඥාතීන්ටත් ආරාධනා කරනවා කියමු. ස්වාමීන් වහන්සේගෙන් අහලා පන්සලේ මොනවද හිඟපාඩු අපේ හැමදෙරනේ. අපේ දානෙට එන අයට පිරිකර වශයෙන් පූජා කරන්න කියන්න පුළුවන් ඒ හිඟපාඩු තියෙන දේවල්. සමහරට පන්සලක තියෙන හිඟපාඩුකම්. ව්‍යංජන ටික බෙදන, උපාසක දාන ටික බෙදන හැඳීවර වෙන්න පුළුවන්. හුඟා දුරට නැති වෙන්නේ හැඳින වෙන්නවත් නේ. හේතුව දාන බෙදන්නේ නැහැ. ඒගොල්ලන්ගේ බේසන් වලම දාගෙන අපේ හැඳි ටික අරයි යනවා. ඉතින් අපි ආයේ පස්සෙන් දුවන්න ඕන හැඳි ටික ඉල්ලගෙන. ඉතින් ඒ නිසා අන්න ඒව හරි ප්‍රයෝජනවත්. ඒ වගේම විශාල පිරිසක් යන එන තැන නිවෙස් සතුල ධර්මශාලා ඇතුළේ සංඝාවාසයට අපිරිසුදු වෙනවා පාපිසි ටිකක්. අවශ්‍ය මොන හරි දේවල් එහෙම හිතලා බලලා. මම කියන්නේ පොදුවේ අපේ ශාසන රූමනා කරන දේවල්. අහලා කියලා අර මිනිස්සුන්ට බෙදලා හදලා දෙන්න. ඔයා මෙන්න මේක පූජා කරන්න. බණ ගෙදරට ආරාධනා කරන හැබැයි පිරිකරක් ගේන්න ඕන මෙන්න මේ පිරිකර. ඉතින් හිතවත් ඇරෙන්නේ කියන්නේ පින්නදී. ඕන එකක් කියලා කරගන්න පුළුවන් නේ. හරි වටිනවා එහෙම කියන්න පුළුවන් නා. දැන් ඔන්න එහෙම කොටස් කරලා බෙද බෙදා සංවිභාග. එක එක්කනට තනි මොක්කොම් බදා ගන්න නැතුව ඕනම දෙයක් බෙද බෙදා කරනකොට හරි පහසුවකුත් වෙනවා. ප්‍රයෝජනෙත් වැඩි. ඒ සියල්ලත් බැයි නම් අහිතක් හිතන්න එපා. උන්වහන්සේලාට බේත් හේත් ටික ගන්න කියලා අපි හිතමු. ඔබට පුළුවන් හැටියට පුංචි මුදලක් වෙන වෙනම හරි සමස්තයක් ලෙස එකතු වෙලා හරි පන්සලේ සංවර්ධන කටයුත්තකට හදාගෙන ගිහින් අතරමඟ නවත්තලා තියෙන ගොඩනැගිල්ල ඉතුරු වැඩ ටික කරන්න. ඒ විදිය මේ චෛත්‍ය දැන් කළු වෙලා තියෙන්නේ. ඒක සුදු පිරියම් කරගන්න. පන්සලේ බැම්ම බලන්න අප්‍රසන්නයි. ඒක වහලයක්කට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා බැම්ම සුද්ධ කරගෙන බැම්මල ලස්සනට තියෙන්න. වෙන ආගමික ස්ථාන පින්නත් පුළුවන් තරම් මල්ලුයන් වගේ බැලුවහම ලස්සනයි. මොකද ඒ ආගමික නායකවරුත් සංවිධානත් නිරතුරුවෙන් ඒක ඇහැට ප්‍රිය උපදවන දර්ශනයක් වශයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. අපෙත් වෙහෙර විහාර හැම කරනවා. සමහර තැන් තියෙනවා පින්නත්නි. ඒක නෙවෙයි සැලකිල්ලක් නැහැ. දායක දායිකාවෝ සැලකිල්ලක් නැහැ විතරක් නෙමෙයි. සමහර දායක දායිකාවෝ චෝදනා කරනවා අනේ මන් දන්නේ අපේ හාමුදුරනේ පන්සල දවසින් දවස කරා වැටෙනවා හාමුදුරන්ගේ කිසි උනන්දුවක් නැහැනේ. හාමුදුරුවෝ හම්බල ඇහුවම මොකද අපේ මේ පන්සල ටික ඔහෙ නෑ ඉස්තවිලිය කවුරුත් මේව බලන්න කෙනෙක් නෑ. ඉතින් මට තනියම මේව කරන්නත් බෑ. දෙගොල්ල දෙපැත්තට වෙලා දොස් පරස් කිය පන්සල අභාවයට යන්න ඉඩ අරගන්න නැතුව දෙගොල්ල සුහදශීලීව එකතු වෙලා සුහදශීලීව එකතු වෙලා පොයකට එකතු වෙලා පණිවිඩ ටිකක් යවලා පන්සල දැන් හොඳටම ගරා වැටලා කාගෙත් නිකන් නිග්‍රහයට බාධනවා ශ්‍රද්ධාව නැති වෙලා යලා අපි නිසා පන්සල ගොඩ ගන්න උත්සාහ කරමු කියලා ඒ විදිහට එක එක්කනට වැඩ කොටස් කරන ඔයා කුලී යනවට ඔයගොල්ලෝ ශ්‍රමයෙන් මේක කරලා දෙන්න. දැන් මේ රටේ දැවැන්ත නිර්මාණ බොහොමයක් පින්නත් නේ ශ්‍රමයෙන් ආරක්ෂකවල ශ්‍රමය ගන්නවා දායක දායකයන්ගේ ශ්‍රමය ගන්නවා. ඒක ලොකු උපකාරයක්. එකක් මහා ලොකු පින් සිද්ධ වෙන වැඩක්. දැන් අන්න ආමිස සංවිභාගය ගැනයි මම කිව්වේ. ඊළඟට ධර්ම සංවිභාගය. ධර්මයක් පින්වත්නි අපි සරල කතන්දරක් ධර්මයේ තමා. නමුත් ඒ වුණාට ජාතක කතාවම කී කියන්දලමත් බෑ. ජාතක කතාත් ඕනේ. පරණ සම්ප්‍රදාය රකින්නත් ඕනේ. ඒ තුලින් ලැබිච්ච තමාද සදාචාරාත්මක වර්ධනය, ගුණ වර්ධනය, එතකයි මෙතකයි කියලා කියන්න බැරි තරමට අග්‍රයි. නමුත් ඊට වඩා ටිකක් මධ්‍යම දහම් කොටස් මෙලොව ජීවිතය පරමාර්ථයට නැඹුරු කරවන දහම් කාරණා, මාර්ගඵල තත්වයේ දක්වා හිතක් ඔසවා තබන රූපනා කරන ධර්ම කාරණා, මේ වගේ මොනවා දේශනා කළ යුතුයද කියන කාරණාවත් භික්ෂුන් වහන්සේලා ඒ තැනේ හැටියට ගැළපෙන හැටියට ධර්ම සංවිභාගය දෙන්නට ඕනේ. අහනවා මේ දෙකෙන් වඩා වටින්නේ මොන සංවිභාගයේද? බලංග උත්තරයක් තියෙනවා මහණෙනි ධර්ම සංවිභාගයයි. තුන්වෙනි කාරණය කෙනෙක් කෙනෙකුට ආමිෂයෙන් අනුග්‍රහ දක්වන්න පුළුවන්. අනුග්‍රහ දෙකක් තියෙනවා මහණෙනි. එකක් ආමිෂ අනුග්‍රහය අනිත් එක ධර්ම අනුග්‍රහය. දැන් අද මේ දායකත්වයේ දරන පින්න තුල කරන්නේ මොකද්ද? ධර්මයට අනුග්‍රහ කරනවා. දායකත්වය කියන්නේ අනුග්‍රහ කරනවා. එතකොට ආමිෂ අනුග්‍රහය වෙනුනොත් අපට උපකාර කරනවා. පින්නත් ඔබ ශාසනයට ආමිෂය අනුග්‍රහ කරගෙන ඉඳලා මදි. මේ බණ අහන ගමන් හිතන්න අනේ මට තනිකර හෝ සම්බන්ධ වෙලා හෝ ධර්ම දානයක දායකත්වය දරා ගන්න බැරි වුණානේ. ඒතර නොඑක ආකාර දේශනාවක නම කියන ධර්ම දාන දායකත්වයේ අනුග්‍රහය විතරක් නෙමෙයි පින්වත්නි. ඔබට පුළුවන් නම් බලනවා ගමේ පන්සලේ හාමුදුරන්ට ධර්මාසනේ වැඩ ඉන්න ආසනයක් තියෙනවාද හොඳට?
දැන් තියෙන ආසනේ දුබල වෙලාද? කැඩිලා බිඳිලාද? එහෙම නැත්නම් ජරා ජීර්ණ වෙලාද? අවර්ණ වෙලාද? ඔබ ගිහින් වෙලාවක ආසනේ හොදලා වේලෙන්න තියලා පොලිස් ටිකක් ගාලා ආන් ධර්මානුග්‍රහයක් මේසයක් නැහැ. ඔබ මේසයක් හදලා ගිහින් තියලා පුළුවන් වෙලාවට. එතකොට බණට හාමුදුරු වැඩමවන්ට පාවාඩයක් නැහැ හොඳ පිරිසුදු. මේක බණට වැඩමවන්ටමයි කියලා ඔබ පාවාඩයක් මහලා ගිහින් තියෙනවා. දැන් මේ කියන පින්කම් ඔක්කොම ඔබ කරලා තියෙන්නේ. ඔබට හිතේ සතුට උපදවන්නයි පින්නත් නෙමේ. තවමත් ජීවිතේ ඒබඳු පින්කමක් මොකවත් කරගෙන නැත්තම් ඒක පින්කම් විමසීම සහ බලන්න. විමසීම බලන්න. බණට හාමුදුරු වැඩමවන්ට මුතු කුඩයක් පූජා කරන්න. හරි ප්‍රබල ආනිසංසයන්නේ පින්නත්. හරි ප්‍රබල ආනිසංසයක්. ලස්සන පොඩි පැන් කෙන්ඩියක්. නැත්නම් පැන් භාජනයක් දෙපා දෝවණය කරගන්න. ධර්මාසනයේට හාමුදුරුවමක් වැඩම කළාම හැමදාම පාවිච්චි කරන ලස්සන පැම් තියෙන භාජනයක්. පීරිස සහිත පැම් භාජන තියෙන කුකෝප්ප. ඉතින් මේ බලන්න ලොකු දේවල් නෙමෙයි. දැන් මේ ධර්ම දේශනාව ආරම්භ කරන වෙලාවේ අපේ දර්ශන පුතා දැහත් අත පිළිගන්නවා ආරාධනා කරනවා. එතකොට දැහත් අත පිළිගන්නන්න උවමනා කරන දැහත් වට්ටියක් ඒ ටික කොහොම කට්ටලිය පිටින් වෙනම තියලා තියෙනවා. එතකොට ධර්ම දේශනාවකට ඕන කරන කොහොම දේවල් එක පුංචි කබඩ් එකක තියෙනවා. හාමුදුරුවමක් වැඩම කරනකොට අපහසුවක් නැහැ. දැන් සමහර ගෙවල් වල තියෙනවා පින්වත්නි මේ වගේ අවුරුද්දට සැරයක් බණක් කියනවා. ඒ බණ කියන එකට ගන්න දේවල් වෙන කිසි දෙයකට ගන්න නැහැ. කට්ටලිය පිටින් ලෑස්ති කරලා තියෙනවා. දැන් හිතලා බලන්න දැන් ඔබේ ගෙදරත් කවදා හරි දවසක ධර්ම දේශනා 5 දෙනෙක් ඉන්නවා නම් අඩු ගන්න ධර්ම දේශනා 5ක්වත් කරන්න වෙනවනේ. 7 දවසේ බණ ටික ගත්තා. 3 මාසේ බණක් තව කවදා හරි කිව්වොත් බණ 10ක් නේතකොට. අවුරුදු ගාණක් ගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාර්ෂිකව පුරුදු කරගන්න දරුවන්ටත් හුරු පුරුදු වෙන්නත් එක්ක. අපිට පේනවා පින්නත් සමහර ගෙදරක කවම දාවත් මේ ගෙදර මේ අම්මා මේ දරුවන්ට බණක් කියන හැටි වතාවත් කරන හැටි එකක්වත් පුරුදු කරලා නැහැ කියන එක පේනවා. අම්මා මැරිලා 7 දවසේ බණට ගියාම. ආසනේ පනවන විදියක් නැහැ. පැම් භාජනයක් තියලා නැහැ. ඔය ඔක්කොම තිබ්බොත් ඔරලෝසුවක් නැහැ. ඔරලෝසුවක් තිබ්බොත් වෙලාව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ වත් පිළිවෙත් ටික පුරුදු කරන්න ප්‍රායෝගිකව ජීවත් වෙන්න කාලේ. ඔබ නැති වෙච්ච දාට බණට වඩින හාමුදුරුවෝ දාන්න වඩින හාමුදුරුවෝ අර දැනුවත් කරන මේ අපේ අම්මා මේ භාජන ඔක්කොම අරන් තියලා තිබ්බේ අපේ හාමුදුරනේ. අපේ ගෙදර කාගෙන්වත් පින්කමට සුදුරෙදි ඉල්ලන්න යන්න ඕන නැහැ පුටු වලට එලන්න. අපේ ගෙදර සුදුරෙදි වෙනම තියලා තිබුණා. නිතර අතට අහු වෙන තැන ගන්න සුදුරෙද්දක් දෙකක් තියලා තිබුණා. හාමුදුරුවමක් වැඩම කළොත් වැඩ ඉන්න. ඒ වගේ කට්ටලයක් ලෑස්ති කරලා තියන්න ඕනේ. ඒතකොට ඒකට කියන්නේ මොකද්ද? ධර්මානුග්‍රහය. ධර්ම දේශනාවට සපෙන අනුග්‍රහය නැත්නම් ශක්තිය. දායකත්වයේ ඊළඟට වදාරනවා මහණෙනි මම යාග දෙකක් අනුශාසනා කරනවා ආමිෂ යාගයයි ධර්ම යාගයයි ඒ දෙකෙන් අග්‍රවන්නේ කුමක්ද ධර්ම යාගයයි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ ටික දේශනා කරලා මසුරුමන රහිත වූ සීල සතුන් කෙරෙහි අනුකම්පා ඇති යම් තථාගතයන් වහන්සේ කෙනෙක් ධර්ම දානය දුන්සේක්ද දෙව් මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨ වූ භවයාගේ පරතරට පැමිණියා වූ තථාගතයන් වහන්සේට සත්වයෝ නමස්කාර කරනවා මහණෙනි කියලා මේ බ්‍රාහ්මණ සූත්‍රය නිමාවට පත් කරලා තියෙනවා. පින්වත්නි ධර්මයේ ඔස්සේම තමයි ජීවිතයක් ආලෝකමත් වෙන්නේ සෝභාමත් වෙන්නේ. එතකොට මගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි අංගුත්තර නිකායේ පොත් වහන්සේගේ තවත් ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ තමයි උපාසක පරිහානි සූත්‍රය. දැන් ඔබට සතුටු වෙන්න පුළුවන් මේ සූත්‍රයේ කරුණ ටික සැකෙවින් නමුත් අහගත්තාම මම මගේ උපාසකත්වයේ උපාසිකා බව ශක්තිමත් කරගත්ත ශ්‍රාවකෙක් දායකයෙක් කොහොමද එහෙම සතුටු වෙන්න පුළුවන්? ඔබ නිතර සීල දර්ශන සම්පන්නම් පළවෙනි කාරණේ. සිල්වතෙක් දකින්නට ඔබ නිතර කැමති නම් නිතර අපේ වෙහෙර විහාරවලට ගමේ දායකයෙක් හැටියට පින්නත් ඔබ ගිහින් දැන හැඳුනුම්කම් ගොඩනගාගෙන තියෙනවා නම් ස්වාමීන් වහන්සේලා දැකීම අගය කොට නිතර සලකනවා නම් ඒ දැකීම නිතර සිද්ධ කරන ශ්‍රාවකයා උපාසක සංවර්ධනය කරගත්ත නැත්නම් උපාසක ගුණේ වඩව ගත්ත කෙනෙක්. එහෙම නැත්නම් සමහර අය ඉන්නවා සංඝයා දැකීම නසාලන අය. සංඝයා දකින්න කැමති නෑ. අනිත් අය සංඝයා දකින්නවට කැමතිත් නෑ. තවහට ආම්දුරණමත් තම ගෙදරට වඩිනවට කැමතිත් නෑ. ගෙදර ඉන්න අය වෙහෙර විහාර පන්සලකට යනවනවට කැමතිත් නෑ. එහෙම අය සමහර මේ බණ ඇහෙනවත් ඇති. ශ්‍රද්ධාවන්ත අය බණහල ඔන්න අපේ මනුස්සයා වගේ කෙනෙක් කියලා කියනවත් ඇති හිතනවත් ඇති. පින්වත්නි එනිසා උපාසක පරිහානි සූත්‍රයේ කරුණු 7ක් දේශනා කරනවා. වෙලාව සීමා සහිත නිසා මම ඉතා කෙටියෙන් ටික මතක් කරන්නේ. සද්ධර්මයේහි නැත්තම් බණ අහන්නට ප්‍රමාද වෙන්නේ නැත්තම් අන්න ඒ පුද්ගලයාත්
උපාසක බව දියුණු කරගත්තු කෙනෙක්. දැන් පින්නත් ඔබ ළඟ කොච්චර මේ ගුණ ටික තියෙනවද කියලා බල බලා සතුටු වෙන්න පින්නත්නි. මම පිරිහෙන මිනිසෙක් නෙමෙයි, පිරිහෙන දායකෙක් දායිකාවක් නෙමෙයි. මම ඒකාන්තයෙන් දිනවකවානු වෙන් කරගන්න පින්නත්නි. මම මාසේ 15ක පොයට වේවා, එහෙම නැත්නම් වෙනත් දෙවනි ඉරිදා වේවා, තුන්වෙනි ඉරිදා වේවා, හැන්දෑවේ පන්සලට යන එක මම සිරිතක් කරගන්නවා. ඔබේ දිනපොතේ මේ අලුත් අවුරුද්දේ ලකුණු කරලා තියාගන්න. අපේ ශාසනයේ පවතින පින්නත්නි උපාසිකාවන්ගේ සම්බන්ධය වගේම උපාසකයන්ගේ සම්බන්ධයක් තියෙනකොට තමයි. ඒ බැඳියාව ඉතා වැදගත් පින්නත්නි. සමහරලාට සමහර පින්කම් සංවිධානය කරනකොට කියනවා අනේ කොඩියක් දා ගන්න මිනිස්සෙක් නැහැ නේද? ඉතින් කොඩියක් දා ගන්න මිනිස්සෙක් නැත්නම් ඒකේ දෙපැත්තක් අපි වගේ කියන්න ඕන. අපි කොඩියක් දා ගන්න තරමට මිනිස්සු හදලා නැහැ එකක්. අනිත් පැත්තෙන් කොඩියක් දාන්න තරමට මිනිස්සු පන්සලත් එක්ක සහ සම්බන්ධ වෙලා නැහැ. ඒ ගම්මානවල ඉන්න උපාසකයෝ පිරීලා ඉන්නේ. නමුත් සමහර ගම්මාන ගැන පුදුම හිතනවා පින්නත්. ලක්ෂ සංඛ්‍යාත පිරිත් ඒකම විතරක් නෙමෙයි. අහලගම් යායවල් වලම මිනිස්සු එකතු වෙනවා පින්කමක් වෙනකොට. සංවිධාන කටයුතු වලට උදව් උපකාර කරන ඕන තරම් පිරිස ඉන්නවා. ඒ අය නිතරම ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරනවා. දැන් බොහෝ විට පාන්සුකලෝට එහෙම ගියාම ඒ ස්වාමීන් වහන්සේලා හරියට අගය කළා කියනවා මේ දායක මහත්තයා හරියට පන්සල ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. හරියට ළඟින් ආශ්‍රය මේ උපාසකම්ම කිසි දෙයක් ගෙදර හැදුවොත් ඔක්කොටම දෙන්නේ ඉතලා පන්සලට නොදී භුක්ති විඳපු දවසක් නැහැ. ඒ තරමට සංඝයාට යමක් දෙන්න, සංඝයා දකින්න, සැප දුක් අහන්න ඔබ ළඟ තියෙන කැමැත්ත හරි වටිනවා. සද්ධර්ම ශ්‍රවණෙහි ප්‍රමාද නැහැ. අප්‍රමාදීව බණ ටික අහන්න යනකොට ඒ ප්‍රමාදේ වචනේම අරගෙන කියන්න ඕනේ. සමහරට බණ ගෙදරකට ආරාධනා කළොත් හුඟදෙනෙක් ප්‍රමාද පුද්ගලයෝ ඉන්නේ. ඒ මොකද 9:00 10ට විතර තමයි බණ ගෙදරට එන්නේ. ඒ එන්නේ මට හිතෙන්නේ සීනිතේකොළ දීලා යන්න වෙන්නේ නැති. සීනිතේකොළ දීලා සංග්‍රහයත් වෙන ඒක භුක්ති විඳලා යන්න. ප්‍රමාද වෙන්න එපා. දැන් ඔබට බණකට ආරාධනා කරනකොට අනිවාර්යයෙන් මේ ගෙදරයි කියන 7ට බණ පටන් ගන්නවා. එතකොට අපේ දෙපැත්තේ වගකීමක් තියෙනවා. හාමුදුරුවෝ හිතන්න ඕන අන්න අතර ගෙදර 7ටයි බණට ආරාධනා කරලා තියෙන්නේ. මං හරියට 7 වෙනකොට එතෙන් යන්නේ වෙලාව හදා ගන්නවා. නැත්තම් මිනිස්සු රස්තියාදු වෙනවා. නැත්තම් මිනිස්සු අපෙන් ආදර්ශයක් ගන්නෑ. අපි වෙලාවට වැඩ කරන්න පුරුදු වුණොත් අපෙන් ආදර්ශයක් ගන්නවා. දැන් අද මේ ධර්ම දේශනාව මේ විකාශනය කිරීමේ කටයුත්තේ යෙදීම සඳහා අපේ දර්ශන පුතා. මං අහවල් වෙලාවට මෙනවා කිව්ව හරියටම වෙලාවට තත්පරයට මෙතෙන්ට ගොඩ වෙලා. මම කොච්චර ආදර්ශයක්ද කියලා. පැවිද්දන්ටත් ඒ ආදර්ශය දෙන්න පුළුවන් වෙන්න ඕන. දැන් සමහරකට 7ට කියලා කිව්වම හාමුදුරුවෝ වඩින්නේ 8ට 8:00ට නම් අර ආරාධනා ලැබපු දායක ඔය හාමුදුරුවෝ 7යි කිව්වට 8:00 විතර වෙනවා. අපි පරක් වෙලයන් කියලා බැලුවම බැරිවීමකින් හරි 7ට ආවොත් අර දායකයන් වෙලාවට බණ අවසానත් වෙලා. ඉතින් ඒ නිසා බණට ප්‍රමාද වෙන්න එපා කියන කාරණාවේ අර්ථය වෙනයි. ධර්මයේ තුල යෙදිලා ධර්මයේ ප්‍රතිඵල ගන්නත් ප්‍රමාද වෙන්න එපා. මොකද ප්‍රමාද වෙන ධර්මයක් නෙමෙයි අපට දේශනා කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් බැලුවම සන්දිට්ඨිකයි අකාලිකයි. මේ මොහොතේම අපට ප්‍රතිඵල ලැබෙන ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඊළඟ කාරණේ කියනවා. එහෙනම් ඔන්න දැන් කරුණු දෙකක් කිව්වා. සංඝයා දැකීම ප්‍රිය කරනවා නම් උපාසක ගුණය දියුණු කරගන්න කෙනෙක්. එයා හැබැවින්ම උපාසක මහත්මයා කියලා කියන්න සුදුසු කෙනෙක්, උපාසිකාව කියන්න සුදුසු කෙනෙක්. නිකන් හිතලා බලන්නකෝ මම මේ කියන කාරණා ඇත්තද කියලා. දැන් කෙනෙක් මරුණාම තමයි අපට මේ තේරෙන්නේ උපාසක උපාසිකා කියන වචනේ දාන්නේ සුදුසුසන්ටද නුසුදුසුසන්ටද කියලා. ජීවිතේට ඔය ඇහැ පියාගෙන ඉන්න වෙලාවේ දැන් පෙරුණොත් මිසක් පාන්සකුලට ආපු හාමුදුරුවෝ ඇහැක් කරලා කිසිම හාමුදුරු කෙනෙක් ළඟට ලං වෙච්ච කෙනෙක් නෙමෙයි මේ. අර ගෙදර ඉන්න මිනිස්සු ඉතින් ආරාධනා කළාම පන්සලේ හාමුදුරු හැටියට නොගිහිල්ලත් බෑනේ. ඉතින් ගෙයින් පුනා හිතා මොන හරි ගුණයක් කිව්වොත් මිසක් එහෙම නැත්නම් හාමුදුරුවෝ බණ විතරක් කියලා එනවා ගුණ කියන්නේ නැහැ. ගුණ කියන දෙයක් නැහැ. හැබැයි නම තියෙනවා බැනරකේ උපාසක කියලා. නම තියෙන උපාසිකා පන්සලට වෙනම හිටියේ. පන්සලේ ඇදකුද හොය හිටියේ ගමට වෙලා. පන්සලට ගියේ නැහැ. යන අයටත් බැන බැන හිටියා. නමුත් මරුණා නේද? උපාසිකා කියලා දැම්මා. ජීවිතයට කිසිම බණ පොලක පන්සලේ සංවිධානය කරන බණක වේවා පොදු බණක වේවා ළඟ ඉඳගෙන බණ ආපු මිනිහෙක් නෙමෙයි. මැරලා තියෙන්නේ. එහෙනට උපාසක කියලා බැනරකේ දාලා. උපාසිකාව කියලා බැනරකේ දාලා. පින්නත් මේ. ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන් මම හැබැයිටම සුදුසුයිනේ. මම මැරිච්ච දාට මගේ ස්වාමීන් වහන්සේලා මා වට කරගෙන උන්වහන්සේලාගේ ජීවිතය උපදවගත්ත පින් අනුමෝදන් කරන්න තරමට මම සුදුසු කෙනෙක්. මම ධර්මය අහලා තියෙන කෙනෙක් කියලා ඔබට දැම්මම මා මැරිච්ච දවසට කියලා අනාගතයේ මරණය ගැන ඔක තමයි හොඳ මරණ අනුස්සතිය. මැරෙන වෙලාවට අපි කොච්චර දේවල් කරගෙන තියෙනවද කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්නත් නේ. තුන්වෙනි කාරණේ තමයි යමෙක් අදිශීලයේ හික්මනවා නම් ඒ අදිශීලයේ හික්මන ශ්‍රාවකයාට සතුටු වෙන්න පුළුවන් මම අදිශීලයේ පිහිටපු කෙනෙක්. ඒ නිසා මම හැබැවින්ම භාග්‍යතුන් වහන්සේ සරණ ගිය
තිසරණ සරණගත වූ සීලයත් පංච සීලය වේවා ෂ්ටාංග උපෝසථ සීලය ආදී වේවා සීල් සමාදන් වෙච්ච කෙනෙක් මහා ආනිසංස ඇති කෙනෙක් පින්වත්නි. සීලය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාරනවා සීලමේ විද සික්ඛේත අස්මින් ලෝකේසු සික්ඛිතං සීලේහි සබ්බ සම්පත්තිං උපනාමේති සේවිතං. අන්න සිල්වත් මනුෂ්‍යයා ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙලොවම දියුණුව ගෙන දෙයි සීලය සිරිත් විරිත් හැම රැක දෙයි සීලය සියලුම සම්පත් ගෙන දෙයි සීලය සුරකිනු සුරකිනු මැනවින් සීලය. තවදුරටත් අපිට මේ කරුණු විග්‍රහ කරන්නට වෙලාව නෙමෙයි. උපාසක පරිහාණය සූත්‍රයේ ඉතුරු කරුණු 4 මම ඊටා කෙටියෙන් විතරක් මතක් කළා අද දේශනාවට විරාමයේ තියන්නටයි බලාපොරොත්තුව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි උපාසකයෙක් මහතෙරවරයන් වහන්සේලාට ඔගේ මධ්‍යම ස්වාමින් වහන්සේලාට නවක පුංචි ස්වාමින් වහන්සේලාට කියන මේ තුන් කොටසටම වෙනසක් නැතුව ප්‍රසාදාත්මක නම් එයා හැබැවින්ම උපාසක මහත්මයෙක්. සමහරවිට පුංචි හාමුදුරුවෝ අරගෙන බැලුවොත් සමහර කෙනෙක් නම් ලොකු හාමුදුරුවෝ ඉන්නවාද කියලා විතරයි බලන්නේ. ලොකු හාමුදුරුවෝ ගුවමනා දිහා විතරයි බලන්නේ. නමුත් පුංචි හාමුදුරුවෝ උපාසිකාව එනකොට අනේ පිටිසුතුමා එනකොට විශාකාව එනකොට වගේ දුවල ගිහින් අත දිහා බලනවා බාගලට අත එල්ලෙනවා. නැන්දේ කියනවා මාමේ කියනවා. මට මොනවද ගෙනාවේ කියලා අහනවා. හරි ආදරේ. සමහර දායක දායිකාව වෙලා අපේ මුත් අහන්නේ ඔබ වහන්සේලාට මොනවද ඕන කියලා නෙමෙයි. පොඩි හාමුදුරුවන්ට මොනවද ගේන්න ඕන අපේ හාමුදුරුවනේ? ඉතින් පින්නත්නේ ලොකු හාමුදුරන්ට ඒ තරම් සතුටක් තවත් නැන්නේ. ඔබේ දරුවන්ට අපේ ආදරය ලැබෙනකොට ඒක දරුවන්ට ලැබෙන ආදරයක් ලෙස නෙවෙයි ඔබ දකින්නේ. ඔබට ලැබෙන ආදරයක් හැටියට නේද? අපටත් ඒක එහෙම දැනෙනවා. එවැනි උපාසක උපාසිකාවෝ නිසා ශාසනය බොහෝ කල් පවතිනවා. පුංචි ස්වාමීන් වහන්සේලා ශාසනයට බිහි කරපු උතුම් මව්පියන් වහන්සේලාව අගයන වැඩපිළිවෙල අපේ බුදු ශාසන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මකයි. රජයෙන් ක්‍රියාත්මකයි. ඒක හරි වටිනවා පින්වත්නි. ඊළඟ කාරණේ තමයි කවදාවත් දොස් දකින්න හිතින් සිදුරු හොයන හිතින් බණ අහන්නේ නැහැ. අවංක පිරිසුදු පිරිපුන් උපාසකෙක් උපාසිකාවක්. සමහර අය බණ අහනවා හැම දොස් හොයන සිදුරු හොයන හිතින්. 6 වෙනි කාරණේ කියනවා මේ ශාසනයෙන් බැහැර දන් දෙන්න කවුරුවත් හොයන්නේ නැහැ. ශාසනයෙන් බැහැර නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කිව්වනම් වෙන සරණක් හොයන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං හැම ධර්මයේ මේකයි කියලා හැම ධර්මයේම මගේ කරගන්න යන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං හැබෑ වූ ශ්‍රාවකයෝ මේ ශාසනයමයි අන්‍ය ශ්‍රාවකයෝ අපේ ශාසනයේ ශ්‍රාවකයෝ කොහොම සමානයි කියන තැනට එන්නේ නැහැ. තමන්ගේ ආගම දහම් පිළිබඳව අග්‍ර තත්ත්වයෙන් හිත පිහිටවනවා. 7 වෙනි කාරණේ කියනවා තමන්ගේ ශාසනයේ උත්තමයන්ටමයි යමක් පූජා කරනවා නම් පළමුවෙන් පූජා කරන්න. දැන් උත්සව සභාවක ගත්තත් මේ රටේ මේක බෞද්ධ රටක් අනිකුත් ආගම් සියල්ලක් සමෝදානිතව පැවතිය යුතු රටක්. ඒ නිසා විශේෂයෙන් බලන්න ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, අන්‍යාගමික පූජක උතුමන්ලාගෙන් අවසරයි, උත්තමාවන්ගෙන් අවසරයි. ඒතර අනුපිළිවෙල අවසර ගැනීම. ඒ තමයි හැදිච්ච ශිෂ්ට සම්පන්න ආගමික අනුගාමිකයෙකුගේ ලක්ෂණ. බොහෝ අන්‍යාගමික පූජක උතුමන්ලා වුණත් උත්සව ස්වභාවයක් අමතරකට අපි දැකලා තියෙනවා. ඒ අමතන් ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ගන්නවා. ඊට පස්සේ සහෝදර පූජක උතුමන් වහන්සේලාගෙන් අවසර ගන්නවා. ඒවා හොඳ ලක්ෂණ පින්නත් මේ ඊතා කෙටියෙන් සාකච්ඡා කළේ ධර්මයේ සම්බන්ධව කරුණු ටිකක් විතරයි අද කතා කරන්න පුළුවන් උනේ. අපි ඊළඟ දවසට තවදුරටත් දහම් කරුණු විවරණය කරන බලාපොරොත්තු වෙන අද දවසේ ධර්ම දේශනාවට පූජනීය දායකත්වයේ දරු පිළියන්දල මඩපාත කහපොළාංක 87න් 28 නිවසෙහි පදිංචි චිත්‍රා වජිරාණී ඒකනායක පින්වත් මහත්මියනි ඔබතුමිය ආරම්භ කරගෙන තියෙනවා දැනට වසර එකමාරකට පෙර භවයට පත් වුණු ශ්‍රියාණී ඒකනායක ලාංගිකා ඒකනායක කියන සහෝදරයන් දෙපළට පින් අනුමෝදන් කරන බලාපොරොත්තුව ඒ දෙපළ සංසාරික ජීවිතය තුළ යම්කිසි උසස් තැනක වාසය කරනවා නම් ඒ උසස් බව වඩා වර්ධනය කර ගැනීමටත් දුගති සංඛ්‍යාත තැනක රැඳී ඉන්නවා නම් එයින්වත් මිදී සුවපත් භාවයට පත්වීමටත් මේ පින් පුණ්‍ය ශක්තිය උපකාරවත් වේවා. වසරකට පෙර භාවයට පත් වුණු තේජා ගුණතිලක සහෝදරියටත් පින් අනුමෝදන් කිරීමේ උතුම් බලාපොරොත්තුව තියෙනවා. එවැගේම සරත් ගණේගම සහෝදරයාට, ලක්මාලී විතරණ සහෝදරියට, දෙපාර්ශ්වයේ මියගේ දෙමව්පියන් වන EMJ ඒකනායක, එවැගේම ඩයනා ගුරුසිංහ, WAD හෙන්රික්, JD මිලි චාලට් කියන දෙමව්පියන් වහන්සේලාටත් පින් අනුමෝදන් කිරීමේ සදැහැති හැඟීම
අපේ චිත්‍රා වජිරාණී ඒකනායක මහත්මිය ප්‍රධාන සම්බුදු පිරිස තුළ පවතිනවා. ඒ වගේම වර්ග පරම්පරාව මේකේ සියලු නෑදෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීමත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අපට සෙත් අධිෂ්ඨාන කිරීම රට දැය වෙනුවෙන් දීපිදු උදාර රණදරුවන්ට පින් අනුමෝදන් කිරීමත් සුදීවත්ව සිටින සහෝදර දෙපළ වන නාලිංග අශෝක කියන මේ දෙපළටත් ආදරණීය ස්වාම පුරුෂයාණන් වන ඩඩ්ලි විතාරණ පින්වත් මහත්මයාණෙනි ඔබටත් විශේෂයෙන් ඔබේ ස්වාමි දියණිය මේ වගේ මහ පින්කම් කරගෙන යන්නට ආදරෙන් ආශිර්වාද කිරීම රැකවල් සපයා දීම වෙනුවෙන් අපත් පින් අනුමෝදන් කරනවා. මොකද ඒ බඳු මහ පින්කම් කරගන්න ලැබෙන්නේ ඔබ වැනි පින්වන්ත ස්වාම පුත්‍රයෙකුගේ ශක්තිය සහාය දෝතය සඳහා දිගු වී තිබෙන නිසා ඔබ සකස් කළ ඔබේ මව්පියන්ටත් මේ පුණ්‍ය ශක්තිය හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සමීනා හා චන්දානී සහෝදරියන් ඇතුළු මුණුපුරු මිනිපිරි හැමත මේ ධර්ම දේශනාවේ ආනිසංසයෙන් උතුම් නිවන් සුවයට ළඟා වෙන්නටම පුණ්‍ය ශක්තිය වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමටත් සම්මා සම්බුදු සරණින් ඒ ප්‍රාර්ථනාවන් එසේ මිෂ්ටව අමා නිවනින් නිවෙන තැන දක්වාම ධර්මයේ දායාද කොට වාසය කරන්නට පින්වත් ඔබට මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. අද ඊ타මත්ම වටිනා ධර්ම දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් ලැබුණා. ඒ අතිපූජනීය කැටවල හේමාලෝක අපේ නායක ස්වාමින් වහන්සේගේ තිබෙන සංවිධානය සහ සූදානම නිසාවෙන්මයි. බ්‍රහ්මණ සූත්‍රය සහ උපාසක පරිහාන සූත්‍රය ගෙනහැර දක්වමින් මේ උතුම් වූ ධර්මදේශනාව අද අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා දේශනා කරන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දිනේ ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රබහණී ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් ඒ ආශිර්වාදය ප්‍රාර්ථනාව එක්කාසු කරමු. විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්න. විරාමෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින්. හොඳයි, හැමදෙනෙකුටම නැත්නම් සියලු දෙනාටම නැවතත් අපි බුද්ධ ධම්ම සංඝ කියන තුන්රෝණේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් තෙරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඔබ තුල පවතින අප තුල පවතින යම් අඩුපාඩුවක් තිබේ නම් ඒ සියල්ල සකස් කරගෙන සාර්ථකව උපාසක උපාසිකා සහ භික්ෂු භික්ෂුණී කියන චරිත තුල කොයි ආකාරයෙන්ද ධර්මයට අනුව කටයුතු කළ යුත්තේ කියන කරුණු මැනවින් අපේ හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාව තුල පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඒ නිසා සමහර විට මේ ජීවිත කාල සීමාව තුළ දැන් මගේ ආදරණීය අම්මලා තාත්තලා ඒ වගේම තරුණ පිරිස පුංචි දුවලා පුතාලා විවිධ වයස් මට්ටම් වල ඉඳලා මේ ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වෙනවා වෙන්නට පුළුවන්. ධර්ම දේශනාවත් ඒ ආකාරයෙන්ම ශ්‍රවණය කරන්නට ඇති. ඒ කෙසේ නමුත් ඔබ මේ ගත කරන ලද කාල සීමාව තුළ විවිධ පින් කටයුතු සඳහා විවිධ ධර්ම දානයන් සඳහා ආමිෂ දානයන් සඳහා නොයෙකුත් පොදු කටයුතු සඳහා ඔබේ ජීවිතයෙන් වටිනා කාලය කැප කරන්නට ඇති. මේ කැප කරන ලද දෙයට නිසියාකාරයෙන් ඔබට ඵලයක් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් තිබුණාද? අද ධර්ම සාකච්ඡාව තුළ අපි ඒ ගැන වැඩියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසාවෙන්මයි අපේ හාමුදුරනේ මේ ප්‍රශ්නය මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කියලා හිතුනේ. ගොඩක් කලාවට අපි 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලා ගැන තොරතුරු ධර්ම දේශනා තුළ ධර්ම සාකච්ඡා තුළ දැනගන්නට යෙදලා තිබෙනවා. ඒ අනුව කෙනෙකුට හිතුනොත් එහෙම මටත් මෙවැනි තනතුරක් ලබන්නට ඇතනම් යම් බුද්ධ ශාසනයක කියලා ඔහු හෝ ඇය කළ යුතු දේ කුමක්ද මෙතෙන් සිට ඉදිරියට? වාසනාවන්ත පින්වත්නි, හැම කෙනෙකුගේම ජීවිතයේ යම්කිසි ශාසනික ඉලක්කයකුත් තියෙන්නට ඕනේ. එහෙමයි. පුත ඇහුවේ ශාසනික ඉලක්ක අතුරින් ශ්‍රාවක භාවයේ පිහිටලා ලබන්නට පුළුවන් ඉහළම ඉලක්කය සපුරා ගන්නේ කොහොමද කියලා. එහෙමයි හාමුදුරනේ. සිහිපත් කළ හැටියටම 80 මහා ශ්‍රාවක පදවිය වැනි පදවියක්.
යමෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා ගුණ ලබා ගැනීම සඳහා අදාද ඉඳලා කරන හැම පින්කමකම ප්‍රාර්ථනා විය යුත්තේ මතු බුදුරජාණන් වහන්සේ නමක් දැක විවරණ ලැබීමට ප්‍රාර්ථනා කිරීමයි පළවෙනි. එහෙමයි. ඒ විවරණ ලබන්නේ මතු ශාසනයක එහෙමයි. ඊට එහා ශාසනයක අගපදවිය ලබන්නට. මොකද දැන් මේ කල්ප කාලාන්තර ගණනාව තුළම අගපදවි ලබන උත්තමාව දැන් පෙළ ගහිලා අවසానයි. එහෙමයි හඳුරන්නේ. අගපදවි ප්‍රාර්ථනා කළ ඉවරයි. අන්තික යමෙක් යම් ශාසනයක අගපදවියක් ලබනවා නම් එයා ජීවමාන බුදු කෙනෙක් ඉදිරියේම විවරණ ගත යුතුයි. එහෙමයි හඳුරන්නේ. ඒ විවරණ ගන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අගපදවිය ලැබෙන්නේ නැහැ. එහෙමයි. ඊට බොහෝ එහා ශාසනවල තමයි දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම ගෞතම බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගත්තොත් බහුතරයක් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විවරණ ලබාගෙන තියෙන්නේ පදුමුත්තර බුදුහාමුදුරුවෝ හා විපස්සී බුදුහාමුදුරුවන්ගේ ශාසනවල. එහෙමයි. හරියට මුණ ගැහෙනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කවද්ද ඉස්සල්ලාම මේ අරමුණ ඇති කරගත්තේ කියලා. එහෙමයි. ඔය කේමා උප්පලවන්නා වුණත් ඒ විදිහයි. එහෙමයි. එතකොට ඒ අය අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල ඒ බුදුවරු ඊට పూర్ව කාලවල පෙරම් පුරාගෙන ආපු පුහුණු කිරීම කරගෙන ආපු විවරණ ලබාගෙන ආපු ශ්‍රාවකයන්ට ඔන්න ඔබ 이르දිවතුන් අතර අගතනතුර අද ඉඳලා. ඔබ මිහිරි ලෙස දහම් දේශනන් අතර අගතනතුර. එහෙමයි. ඔබ ධර්මය විභජනය කොට දේශනා කරන්න අතර අගතනතුර ආදී වශයෙන් ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ තනතුරු දෙනවා බලා ඉන්නකොට අර අතීත සංසාරේ හෝ ඉස්සෙල්ලාම කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මටත් මෙහෙම පදවියක් ලබන්න නැත්තම් කියලා. එහෙමයි. එතන ඉඳලා එයාගේ පුණ්‍ය ශක්තිය මෝරා වැඩෙනකන් සංසාරයේ පුරාවටම ඒ බුදුවරු මුණ ගැහෙන්නට ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙමයි. බුදුවරු මුණ ගැහිලා අර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සමහරට විවරණ ලැබුවොත් දානමාන පින්කම් කරලා මේ අවසර ලැබුවොත් උන්වහන්සේලාට ස්වාමීනි මට මෙහෙම පදවියක් ලබන්න කැමති ඒ පදවිය මට කොයි කාලෙකද ලැබෙනවද කියලා අහන්න පුළුවන්. එහෙමයි. එතකොට වදාරනවා මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබට මේක ලැබෙනවා නම් එහෙම ලැබෙනවා. එතකොට යම් කෙනෙක් යමක් ප්‍රාර්ථනා කරනවාද මම හැමදාම සියක් කරනවා වගේ ප්‍රාර්ථනා කළ පමණින් සියල්ලක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් තියෙනවා විශේෂ ක්‍රියාමාර්ගයක්. දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් 이르දිවන්තයන් අතර අගතනතුර කියලා අපි හිතමු. එහෙමයි. 이르දියෙන් වඩින්න නම් ධ්‍යානෙත් පුහුණු කරන්න ඕනේ. එහෙමයි. එහෙනම් එයා දැන් ඉඳලා ධ්‍යානලාභී තත්ත්වයටපත් වීම සඳහා අවශ්‍ය සමස්ත පියවර අරගෙන හිත පුහුණු කරගෙන තියාගන්න ඕනේ. එහෙමයි. නැතුව නොපුහුණු හිතකට එනිකට කරන හැම පින්කමකම මට සමත විදර්ශනා ශක්තියින් වැඩේවා කියලා හෝ ධ්‍යාන වැඩේවා ධ්‍යාන විතරක් මදි සමත විදර්ශනා දෙකම වඩන්නවද මොගලන් මහරහතන් වහන්සේ විදර්ශනා වඩපු රහතන් වහන්සේලම. එහෙමයි. නමුත් උන්වහන්සේට ධ්‍යාන ශක්තිය තිබුණා. එහෙමයි. එහෙනම් මේ යම්කිසි තත්වයක් දිනා ගන්න ඕන නම් ඒකට පූර්ණය කළ යුතු ධර්මතා ටිකක් තියෙනවානේ. එහෙමයි. පාරමිතාවල ඒ ටික ඇතුළත්. එහෙමයි. ඒකට අදාළ පාරමිතා මොකද්ද කියලා බලලා ඒක වැඩියෙන් පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත් ඒවා පුරන්න එපා කියන එක නෙවෙයි. එහෙමයි. දැන් රෝක්ෂ සිවුරු දරන අතර අගතනතුර. එහෙම නැත්නම් සිල්වන්තයන් අතර අගතනතුර. දරන්න නම් එයා මනවින්ම ජීවිත පරිත්‍යාගයෙන්ම සිල් රැකලා ඕන සිල්වන්තයන් අතර අගතනතුර ලබන්න යන්න. එහෙමයි. ඒකෙන් අදහස් කරන්නේ දාන නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය සාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා විපාක කියන ක්‍රමේ. ඒවත් පූර්ණේ කරගෙනම තමයි යන්න ඕන. එහෙමයි. හොඳයි. ඉතින් ඒ නිසා ඔබ යම්කිසි ආකාරයකින් පින්කම් සිද්ධ කරන්නට ඇති අපි දන්නවා. NET FM රේඩියෝව ජාතිය නාලිකාව සමගින් එක්කාසුව බොහෝ පින්කම් කරන ආදරණීය අම්මලා තාත්තලා සහ විවිධ පිරිස් අපිට හමු වෙනවා විවිධ පින්කම් වලදී. ඉතින් ඒ පිළිබඳව ඔබ කටයුතු කරමින් සිටින මොහොතක මින් ඉදිරියට කටයුතු කළ ආකාරයයි අපේ හාමුදුරන් වහන්සේ ඔබට පැහැදිලි කර දෙන්නට යෙදුනේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය අතපසු වුණා නම් අද සිට ගමන ආරම්භ කරන්නට ඔන්න ශක්තිය එක්කාසු කරන්නට යෙදුණා. ඒ අනුව නිවැරදි ගමන් මාර්ගයේ කටයුතු කරන්න ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේලා හමු වෙලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් අනුශාසනා ලබාගෙන නිවැරදි මාර්ගයේ ගමන් කරන්න කියන පණිවිඩයත් අපි මතක් කරන ගමන් අපේ හාමුදුරනේ දැන් අපි ගොඩක් වෙලාවට දැකලා තිබෙනවා මේ ධර්මය දායාද කරන්නට යන මොහොතේදී අපි සමහර විට ප්‍රවාහන පහසුකම් නොමැති උදවියට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙන ඇත්තන් අපි දැකලා තිබෙනවා. පෞද්ගලික ධනය වියදම් කරලා නැත්නම් සමිතියක් මගින් ඒ ධනය වියදම් කරලා ඒ ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා. අවශ්‍ය ස්ථානවලට ප්‍රවාහනය කරන්න නැවත එක්කාගෙන එන්න.
මෙයත් ධර්ම දානයටම අදාළ කොටසක්ද කියලා තමයි ඔබ වහන්සේගෙන් අහන්නේ. භාග්‍යතුන් වහන්සේ යාන වාහන යම්කිසි කටයුත්තකට කැපකිරීම යානදෝ සුඛදෝ හෝති කියලාම අදාළා. එහෙමයි. යම්කිසි කෙනෙක් යම්කිසි යානයක් තව කෙනෙකුට පහසුව පිණිස පූජා කරනවද? ඒ ඇත්තන්ට උපනුපන් ಜಾති මේ දුකෙන් පිරිච්ච සසර තුල ජීවත් වෙමින් බොහෝ පින්දහම් කරගෙන සසරෙහි නොඇලී ඉදිරියට යන්නට හේතුවක් වෙනවා. එහෙමයි. ඔකෙම කටුක දුක් ඇති හතර අපායටපත් නොවෙන්න තව කෙනෙකුට බණ ටිකක් අහන්න යන්න, දාන ටිකක් දී ගන්න යන්න, වන්දනාමානය කියන්න, තමන්ගේ වාහනේ නොමිල සපයනවා නම් එහෙමයි. ඒක හරි මහ පිංකමක්. මොකද හේතුව දන්නවද? ඒ ඇත්තන් සසරෙත් එහෙම පින්දහම් කරපු හින්දා තමයි මෙතන එහෙම වාහනයක යන්න ලැබිලා තියෙන්නේ. එහෙමයි. වාහනයක් ගන්න ලැබිලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒකෙන් පින භුක්ති විඳලා පුරාණ කාලේ අවසන් වෙන්නේ නැතුව තව තවත් පින් රැස් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ තේරුම් අරගෙන තියෙනවා බහුතරයක් එහෙම ඉන්නවා. එහෙමයි. අනේ මට මෙහෙම වාහනයක් ගන්න අනිත් ඇත් එක්ක සමඳලා බලන්න ඕන. පයින්වත් තියාගන්න බැරි කකුල් ලබල දුබලයි නැද්ද? ඉන්නවනේ හඳුන්නේ. පතපතා හිටියට පුට් සයිකලයක් ගන්න වාසනාව නැති අය නැද්ද? ඉන්නවා. ත්‍රී වීලර් එකක් ගන්න නැත්තම් මට මේ තියෙන වැඩ ටික පහසුයි කියලා හිත සෝසුතුම් හෙලන අය කොච්චර ඇද්ද? එහෙමයි. එහෙව් අය අතරේ පුංචි උනත් කාර් එකක්, ඒ වගේම ඊට වඩා තව පුංචි උනත් පොඩි බස් එකක් එහෙමයි. ගන්න ලැබුණොත් ඒක වාරික ගෙවන්න බලාගෙන ගන්නවද මොකුත් කතාවක් නැහැ. වාහනයක් ගන්න ලැබෙන්නේ අර පෙර කරන මහ පුණ්‍ය ශක්තිය නිසා. එහෙමයි. අනිත් අය දිහා බලනකොට මං කොච්චර පින්වන්තද කියලා මට හිතෙන්න එපායි. එහෙමයි. එතකොට ඒකෙන් උඩඟු වෙන එක නෙවෙයි කළ යුත්තේ. අර බැරි අයට තවදුරටත් උදව් කරන්න ඕනේ. එහෙමයි. අපි වාහනයක යනවා නම් බැරි කෙනෙක් අපිට තේරෙනවා නම් පාරායින් ඉන්නවා කියලා ඒ අය වාහනේ ගොඩ කරගෙන යනවා නේද? පුදුම පින්කමක්. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් සමහරට ඔය මේ පූජා භූමියට දාන වැඩමකට ඉන්න හැමෝගෙම පින්දීමනාව කරනකොට කවදාවත් ඒගොල්ලෝ ලියලා සටහන් කළා නැහැ මේ දාන ටික වැඩමකට ඉන්න මේ වාහන සපයා දුන්න අයට කියලා. එහෙමයි. නමුත් මට මතක් වෙනවනේ ඕක. පුතා කිනකොට මට පුදුම සතුටක් දැනුනේ. එහෙමයි. හැමදාම මම පින් දෙනකොට මේ දාන ටික වැඩමවාගෙන ඉන්න මගේ වාහනේ දෙන්නම් මගේ වාහනෙන් ඔයා යම් මේ දානට යන්න කියලා කවුරු හරි එකතු කරගෙන ඒගොල්ලන්ට පහසු සැලසුවා නම් ඒ ඇත්තන්ටත් මේ දානේ ආනිසංස උපරිම වශයෙන් ලැබෙනවායි කියලා ඒක මතක් කරන්න ඕනේ. එතකොට අර බණ සංවිධානය කරන එක්කනගේ කුසලයේම ඒකට යන්න වාහනේ සපයපු එක්කනටත් ලැබෙනවා. එහෙමයි. ජීවිතේ පවත්වාගෙන යනකොට සුවසේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. එච්චර විතරක් නෙමෙයි. ඒකේ ආනිසංස වශයෙන් සුඛා පටිපදා සුවසේම පිළිවෙත් පුරමින් කිප්පා විඤ්ඤා ඉක්මනින් ගැඹුරු ධම අවබෝධ කරගෙන නිවනින් නිවී යන්නට ඒ පින උපකාරවත් වෙනවා කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙමයි. ඔතනම අහන්න කියලා හිතුවා අපේ හාමුදුරනේ දැන් අපි දන්නවා අපේ භික්ෂුන් වහන්සේලාට වෙන්නුණු සමහර විට පෞද්ගලික රියදුරන් ඉන්නවා. බොහෝ පිරිසක් මම මේ අමතක කරන නිසාවෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ හාමුදුරනේ. එතකොට සමහර විට ඈත කිලෝමීටර 200 ගණන් 300 ගණන් සමහර ඊට වැඩි ගණන් මග ගෙවාගෙන විඩාවන් සහිතව අපේ හාමුදුරන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නට වඩිනවා. ඇතැම් විට වාහනේ නැවත වැඩීමේදී නිින්ද යන්නට පුළුවන් හාමුදුරන් වහන්සේලාට. හැබැයි හාමුදුරන් වහන්සේගේ සුරක්ෂිතභාවය රැඳිලා තියෙන්නේ අර රියදුරු මහත්මයාගේ දෑතේ සහ විමසිලිමත් භාවය තුල. එතකොට ඔය කියන කාරණාවන් තුල ධර්ම දායාදයක් ලබා දීමේ කොටස්කරුවෙක් වෙනවා නේද අපේ ඒ හාමුදුරන් වහන්සේ වැඩමවන රියදුරු මහත්මයා? අර හාමුදුරුවෝ යම් බණපදයක් දේශනා කරමින් ඒත් ඒක සංවිධානය කරපැත්තු පිනක් උපදවනවද? හාමුදුරුවෝ යම් කිසි පිනක් උපදවනද? ඒ සමස්ත පුණ්‍ය ශක්තියම. ඒ සමස්ත පුණ්‍ය ශක්තිය රියදුරු මහත්තයාට ලැබෙනවා. එහෙමයි. ඕක මතක් කරනකොට මං තව එකක් කියන්න ඕනේ. දැන් අපි 70 ගානක් බණට වත් යනවා. ළඟට ලඟ වෙලා බණ ඉවරින් ඉස්සෙල්ලාම නැත්නම් බණ පටන් ගන්නකොට ගිලම් පස්සට එහෙම මොනවද හදන්න ඕන? මං වෙලාවට අහනවා මගෙන් විතර දහන්නේ. ඉස්සෙල්ලා මං අහනවා මගෙන් දහන්නේ එහෙමයි. මගෙන් විතර දහන්නේ එහෙමයි. මං කියනවා මං මේ වාහනේ කාවේ. එහෙමයි. ඒ රියදුරු මහත්තයාගේ මුත් අහලා තේ වතුර ටිකක් දුන්නොත් නේද හොඳ? මට නැතත් මටත් දෙනවා නම් කැමති මං. රෑනේ අපහු වෙන්නේ. කෑම ඩිංගක්. දැන් බණ ගෙවල් වලට ආරාධනා කරනවා ඒගොල්ලෝ බැලුම් බෝල එල්ලලා රිබන් දාලා මහ වෙඩින් එකක් වගේ බණ ගෙවල්. එහෙමයි. ඔක්කොටම සුපිරි හොටල් වලින් සමහරට කෑම ඕඩර් කළා. එහෙමයි. මගක් දුරට ඇවිල්ලා මතක් වුණොත් බැරි වෙලා හරි මට කලින් කියන්න බැරුව ගියොත් ඩ්‍රයිවර් මහත්තයා මේ
තේ වතුර ටිකක් බිව්වද මං හොඳ වෙලාවට හැබැයි ඕවගෙන පාඩම් ඉගෙනගෙන තියෙනවා මං විතර ලොකු උණු වතුර බෝතලයක තේ හදාගෙන යන්නේ. එහෙමයි. මොනවා හරි චුට්ටියක් ඉස්කෝතු ටිකක්වත් කණ්ඩක් දාගෙන යන්නේ. එනකොට බඩගිනි වෙනවනේ. ඉතින් මටත් බඩගිනිනේ. මාත් තේ වතුර ටිකක් අතරමකදී වීලා මාත් ඉස්කෝතුකුත් වළඳලා රැය වුණාට කරන්න දෙයක් නැහැ. එහෙමයි. මේ ඇත්ත මේ පැය කතා කරන්නේ. එහෙමයි. ඉතින් අරගෙන අහනවා මේ බඩගිනි නම් තියෙන අපේ අහන්නේ වට දවල්ත් හරියට කන්න හම්බුනේ ඈත යනකොට දවල් කකා ඉන්න වෙලාවක් නැහැ. එහෙමයි හාමුදුරුවෝ. බාගෙට කාලා දුවන්නේ. එහෙනම් ඉතින් මොකද කරන්න පුතේ ආප්ප තියෙන කඩයක්වත් බලමු කියලා කොහේ හරි නවත්තලා ඒ ඇත්තන්ට කණ්ඩ ටික අපි අරන් දෙන්න ඕනේ. ඒකට අපි වියදම් කරලා ඕනේ ඒගොල්ලන්ගේ බණ ටික කියන්න. බාගොලාට වාහනේ ගත්තෝ ගෙවන්නෙත් නෑ හරියට. එහෙමයි. ඩ්‍රයිවර් මිනිහෙකුට පොඩි පහසුවක් සලසන්න දැන් මම පැය එකමාරක් දෙකක් බණ කියනවනේ. එහෙමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ පැය දෙක ඇතුළත මම කියලා පුතාව ටිකක් නිදා ගන්න. වාහනේ ඈතට දාලා නිදා ගන්න. එතකොට නිකන් වටපිට බලලා එහෙම කෙරෙන්නේ නැහැ කියලා නිකන් ඉන්නවා. එහෙමයි. එයා බණ ඉවර වෙන වෙලාව වෙනකොට සමහරට මම මේ මගේ ෆෝන් එකේ කෝල් කරාම තමයි එන්නේ. කැම ටික දැන් ඒතර මම වාහනේට ගොඩ වුණාම කැම ටිකක් දෙන්න. කැම ටික කන්න යන්න අහනවා. එහෙමයි. කැම ටික කන්න යන්න. මම ඉන්න බෑ දැන් අර කැතුලේ තව විනාඩි 25 30ක් පැය භාගයක් කරමනසයා කාලා එනකම්. එහෙමයි. පොඩ්ඩක් නිකන් සිහිනුවණින් හිතන්න මේවා ලොකු කාරණා නෙමෙයි. හාමුදුරන්ට දක්වන සැලකිල්ලම අර රියදුරු මහත්තයට දක්වනවා. ඒක ආදර්ශ දෙනවා පන්සල් වල. පන්සල් වල පින්කමක් යදුනහම රියදුරු මහත්තුන්ගේ ආහාර ටික අර දාන පිළිල කරනවා එක්කම පාර්සල් කරලා තියෙනවා. එහෙමයි. නිවේදනයක් කරනවා සියලු රියදුරු මහත්තුරු ස්වාමීන් වහන්සේලා වැඩම කළ වාහනවල රියදුරු මහත්තුරු අහවල් තැනට ඇවිල්ලා තමන්ගේ ආහාර ඒක අරගෙන යනවා. එහෙමයි. සියලු රියදුරු මහත්තුරු ඇවිල්ලා මේ පුළුවන් නම් මේ පිරිකර අපි ගිය සතියේ කිව්වා අපි පිරිකර ගෙනියන්න ඩ්‍රයිවර් මහත්තයා එන්න ඕන නැහැ. විවේකව ඉන්නවනම් කමන්නේ නැහැ. නමුත් පූජා කරන අයම වාහනේ හොයාගෙන වාහනේ කියන තැනට හාමුදුරුවොත් වඩින්න බෑ කොයි වෙලාවෙ හරි. එහෙමයි. එතෙන්ට ඒ පිරිකර ටික ගිහින් දෙන එක අරවා මේවට රියදුරු මහත්තයා සම්බන්ධ කරගත්තට කාර්යයක් නැහැ. එහෙමයි. අපි මේ දේවල් ඉස්මතු කරලා ගන්නේ වෙන කිසිදු කාරණාවක් නිසා නොව මේ සමාජය තුළ වර්තමානයේ තුළ භික්ෂුන් වහන්සේ බොහෝම කාර්යබහුල වෙලා තිබෙන මොහොතක තමයි ධර්ම දේශනාවම් ධර්ම දායාද ලබා දීමට වැඩමවීම සිද්ධ කරන්නේ. ඒ නිසා ගෞරවය සහ ආරක්ෂාව සහ යුතුයකම් ඒ සියල්ල අපි මනමින් ඉටු කරන්නට ඕනේ. අපිට අමතක වෙනවා නම් ඒ දේවල් නැවත අපේ අනාගත પરම්පරාවට මතු කරලා දීම වටිනාකමක් සහ අපේ යුතුයකමක් වෙන නිසා තමයි මේ දේවල් මේ ධර්ම සාකච්ඡාවටත් එක්කාසු කරලා නැවත අවදි කරන්නට කාරණාවන් වශයෙන් අපි යොදාගන්නේ හේතුවක් වශයෙන් යොදාගන්නේ. හාමුදුරනේ අපිට නිතරම ඇහෙන කාරණාවක් තමයි මේ ධර්ම දායාදය තිලින කිරීමේදී කල්ප 9ක් පුරාවට මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්කමක් කියලා අපිට ඇහෙනවා. හැබැයි බොහෝ සෙයින් ඇහුනට මේ කාරණාව ඇතුලේ තියෙන අර්ථය මනවින් අවබෝධ වෙලාද කියලා සමාජයේ දෙස බලනකොට පුංචි ගැටලුවක් මතුවෙනවා. ඒ හින්දා මේක අපි ටිකක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. සම්බුද්ධ ශාසනයේ ධර්මයේ ප්‍රතිඵල ලබන ශ්‍රාවකවරු 3 කොටසක් ඉන්නවා. එහෙමයි. ප්‍රතිඵල නොලබන එක ශ්‍රාවකයෙක් ඉන්නවා. එහෙමයි. අපේ ඇත්තන හොඳට හුරුයි මේවා. එහෙමයි. ඉහළින්ම ඉක්මනින්ම ප්‍රතිඵල ලබන ශ්‍රාවකයා තමයි උද්ගටිතඥ ශ්‍රාවකයා. එහෙමයි. ටිකක් ප්‍රමාද වෙලා ප්‍රතිඵල ලබන එකන තමයි විපචිතඥ ශ්‍රාවකයා. එහෙමයි. තුන්වෙනි ශ්‍රාවකයා තමයි නෙය්‍ය ශ්‍රාවකයා. එයා ටිකක් වැඩිපුර කාලයක් ගත වෙනවා. එහෙමයි. පදපරම කියන ශ්‍රාවකයා කොතෙක් ධර්මයේ දේශනා කළත් ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. එහෙමයි. එතකොට යම් කිසි කෙනෙක් ධර්ම දානයේ දිගින් දිගටම දීමනාවෙන් ද සමහරලට අපේ ධර්ම දේශනාවල වුණත් වාර්ෂිකව නොවරදවාම දායකත්වයක් ගන්න දායකයෝ ඉන්නවා. එහෙමයි. ඒගොල්ලෝ කියනවා වර්ෂ ගණනාවක් තිස්සේ මේ දායකත්වය ඒක වෙනස් කරන්න මේපා කියලා කියනවා. එහෙමයි. එතකොට එහෙම දිගින් දිගටම යම් කිසි කෙනෙක් ධර්ම දානමය පින්කම සිද්ධ කරාම ඒකේ ආනිසංස වශයෙන් අර කිව්ව විදිහටම කල්ප 9ක් යනකම් ඊටත් වඩා වැඩි කාලයක් සමහර ඊට වඩා අඩු කාලයක් වෙන්න පුළුවන්. Tamanට යම් කිසි ධර්මයක් ග්‍රහණය කරලා කෙලෙස් ධර්ම නසා ගැනීමේ ශක්තිය උපදිනවා. එහෙමයි. එතකොට එවැනි ශ්‍රාවකයා තමයි අර උද්ගටිතන ශ්‍රාවකයා කිව්වේ. එහෙමයි. විපචිතන් ශ්‍රාවකයා කිව්වේ ධර්ම දානෙ දීලා තියෙන නමුත් අර වගේ ප්‍රබල මට්ටමින් ධර්ම දානෙ දීලා නැහැ. එහෙමයි. ඒ කියන්නේ පාරමිතාවක් කියන එක නේද අවුරුද්දක් පාස කරනවා කියන්නේ ඒක පාරමිතාවක්. එහෙමයි. මාසිකව ධර්ම දේශනාවක් ධර්ම පත්‍රිකාවක් මුද්‍රණය කළ පූජා කරනවා නම් ඒකත් පාරමිතාවක්. එහෙමයි. නැතුව ඉඳහිට කාලයක් අවස්ථාවක් ගෙදුනහම පොඩි බණ ටිකක් කියන දායකත්වයේ ධර්ම ගැන විතරක් නෙවෙයි මේ කියන්නේ. එතකොට දිගින් දිගටම යම් කිසි පාරමිතා ශක්තියක් ගොඩනගපු එක්කලට තමයි අර උද්ගටිතංජ ශ්‍රාවකයෙකුට පුළුවන් වෙන්නේ. එහෙමයි. එතකොට මේ
විපචිතාන ශ්‍රාවකයා කියලා කියන්නේ දානමාන පින්කම් කරලා තියෙනවා. එහෙමයි. කළාට ඒ තරම් ප්‍රබල මට්ටමින් ඒ පින්කම් වලට යෙදිලා නැහැ. මධ්‍යම ප්‍රමාණයෙන් තමයි ශ්‍රමයේ ධනය කාලය වැය කරලා තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ අනිත් අය දායකත්වයේ දරන ඒවට Tamanට පුළුවන් විදිහේ පුංචි උපකාරයක් කරන අය. එහෙමයි. ඊටාම කුඩා උපකාරයක් කරන අයටත් කල්ප ගණනක් ආනිසංස ලැබෙනවා. හැබැයි ඒගොල්ලන්ට කල්ප ප්‍රමාණය වැඩියෙන් යන්න වෙනවා. එහෙමයි. මොකද හේතුව යම් කිසි ප්‍රමාණයකින් දැන් අර උද්ගලිතඥ ශ්‍රාවකයා යම් දහමක් අහලා අවබෝධ කරගන්නවා නම් යම් ධර්ම දානක පින්කම වශයෙන් අරගොල්ලොත් අවබෝධ කරගන්නවා. නමුත් ඒගොල්ලන්ට කාලය තව එහාට යනවා. එහෙමයි. සමහරට බුද්ධාන්තර ගණනක් එහාට යන්නත් පුළුවන්. එහෙමයි. සමහරට එකම ශාසනයේ මේ තුන්දෙනා නිවන් දකින්න පුළුවන්. කල්ප 9ක් විතර ඒ ගුණධර්ම ටික පූර්ණය කරලා ඒ ගුණධර්ම පිරුණාට පස්සේ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙමයි. ඉතින් ධර්ම දායාදයේ යෙදෙන පින්නතුන්ට අතිශයින්ම වැදගත් කරුණක් ඉස්මතු කරන්නට යෙදුනේ අපේ හාමුදුරන් වහන්සේ. ඔබ අපි දන්නවා මෙත්නෙත් පාමුල ඇතම් පිරිස් ඉන්නවා අපේ සදහවත් පිරිස නිශ්චිත දවසක් වෙන් කරගෙන තියෙනවා. එහෙම සහ මාසිකව ධර්ම දායාදයන් එක්කාසු කරන ජාතිය නාලිකාව සමගින් අත්වල බැඳගෙන ඉන්න පිරිස් අපිට දකින්නට ඒ වගේම ආශ්‍රය කරන්නට හැකියාවක් ලැබෙනවා. ඔය මතු කළ කරුණත් එක්කම හාමුදුරනේ දැන් පාරමිතාව පුරනවා කියලා කියන්නේ පාරමිතාව දිගින් දිගටම පුරන එක භාවනාවක් වෙන්නත් පුළුවන්ද අපේ හාමුදුරනේ නැත්නම් කොහොමද? ඔව් දැන් පාරමිතාව තෝරන්නේ බණ පොතේ තණ්හා මාන දිට්ඨිහි අනුපහතා එහෙමයි. කරුණෝපාය කෝසල්ල පරිග්‍රහීතා දානාදී ගුණා පාරමියෝ. ඒ තමයි පාරමිතා කියන එකේ නිර්වචනය. කරුණාවෙන්ද මානෙන් තොරවීමෙන්ද දිට්ඨිය පිරිසුදු කර ගැනීමෙන්ද යම් කිසි කෙනෙක් යම් කිසි ගුණයක් දිගින් දිගට වඩනවාද භවයෙන් භවයට යනකම් ඒ භව පුරුද්ද එනවා. එහෙමයි. ආන් ඒ භවයෙන් භවයට ගලාගෙන යන පුරුද්ද තමයි පාරමී නැත්නම් පරතරටපත් වීමට මුහුකුරා යන කියන එකයි. පාරමී කියන වචනේ පාර කියන්නේ පරතර. එහෙමයි. මී කියන්නේ මුහුකුරා යනවා. පරතරට යාම දක්වා මනස මුහුකුරා යන යම් වැඩ පිළිවෙලක් ඇද්ද එය පාරමී වශයෙන් හඳුන්වනවා. එහෙමයි. හොඳයි. අපේ හාමුදුරනේ ඊළඟට ඔබ වහන්සේ ධර්ම දේශනාව තුලත් මේ කලකිරීම කියන වචනය පාවිච්චි කරන්නට යෙදුනා, භාවිතා කරන්නට යෙදුනා. ඒ නිසාවෙන්මයි මේ ගැටලුව ඔබ වහන්සේගෙන් අහන්නේ. කලකිරීම ජීවිතයේ එක් පැත්තකින් අපි දකිනවා ජීවිතය විනාශ කරගන්නට හේතුවක් කරගෙන බොහෝ පිරිසක් ජීවිතේ නැති කරගන්නවා, විනාශ කරගන්නවා. නැත්නම් වටිනා කියන ජීවිතය අකාලයේ ඒ වටිනාකම නැති කරගෙන අන් අයටත් දුකක් ඇති කරන තත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි ඔය කලකිරීමම අපේ හාමුදුරුවනේ නිවීමට මගක් කරගන්නත් පුළුවන් සහ ධර්ම දායාදය තිලින කරන්නටත් මහත් වූ මාර්ගයක් සකස් කර ගැනීමට අවස්ථාවක් කරගන්න පුළුවන් නේද? ඔව්, තථාගත බුදුරජාණන් වහන්සේ හොඳම උදාහරණය තමයි නන්ද කුමාරයාට දීපු කමටහන. එහෙමයි. නන්ද කුමාරයා හැම වෙලාවෙම දැක්කේ ගෘහස්ත ජීවිතයේදී සුභවාදී පැත්තට සරාගී හිත නැඹුරු කරගෙන සුභවාදී ස්පර්ශයකින් සතුටු වෙන්න. එහෙමයි. ජනපද කල්යාණී තමයි ඔහු දැක්ක අලංකාරම පහස ලබා දෙන කාන්තාව. එහෙමයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා මෙන්න මේ තුල මට කලකිරීමක් ඇති කරවන්න වෙනවා. එහෙමයි. එතකොට දැන් මේක උපායශීලීව කළ හැටි බලන්න. දෙව් ලෝකෙට යන්න ගිහින් එන්න යා. යන ගමන් අර හේනක දෑව වැඳිරිරුව පෙන්වුවානේ. එහෙමයි. ඔහොම පෙන්නකට දිව්‍ය ලෝකෙට ගියා. දිව්‍ය ලෝකයේ අර උපරිම කාන්තාව දැක්කම, ලස්සන කාන්තාව දැක්කම අර රාග හිතනේ. රාග හිතින් අර කාන්තාවන්ට ඇදුනා. දිව්‍යංගනාවන්ට ඇදුනා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. නන්දේනි, දිව්‍යංගනාවක් ලබා ගන්න ඔබ කැමති නැද්ද? කැමති. එතකොට ජනපද කල්යාණි මොකද්ද බුදුහාමුදුරනේ මේ දිව්‍යංගනාවක් ලැබෙනවා නම් අර ජනපද කල්යාණි මට පෙනෙන්නේ අර දෑව මේ කොටයක් උඩ වකුටු වෙලා හිටපු පිච්චිච්ච වැඳිරිය වගේ. එහෙමයි. එහෙමද? එහෙමනම් ඔබට මම කමටහන් දෙනවා. ඔබ මේ කමටහන වඩලා අධ්‍යාත්මිකව යම් තැනකට පැමුණුනාම මම මේ පොරොන්දු ඉෂ්ට කරනවා. එහෙමයි. දැන් එතකොට මේ කමටහන මොකද්ද? නිබ්බිදාය, කලකිරීම පිළිබඳව. මේ රූපය දැම්පෙන රූපයට ඇලුනට මේ රූපේ මොහොතක් පාසා දිරා යන නැති වෙලා යන එකක්. එහෙමයි. ඒ නිසා මේ කමටහන වැඩුණාට පස්සේ නිබ්බිදාය බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් ඒ වෙන්න ඕන තැන විරාගය, නිරෝධය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය කියන තැනට පැමිණලා තියෙන්නේ. එහෙමයි. ආයි අහනවා
නන්දේනි දැන් එහෙනම් පොරොන්දු හරි ඉෂ්ට කරන්නද? අනේ පාසුවාමීනි ඒ හැමදේම අනිත්‍යයිනේ. අර රූපමදේ මත්වල හිටපු කේම් ආව බලන්න. අර රූපය පිළිබඳ ක්‍රමානුකූල වේ රූපය පිළිබඳව අනිත්‍යතාවය දකින්න ලැබිලා ඇතිවෙච්ච කලකිරීම. එහෙමයි. ඒ කලකිරීම තුල නේද ඈට අග්‍ර ශ්‍රාවිකාවක් වෙන්න ලැබෙන්නේ. එහෙමයි. මහා ශ්‍රාවිකාවක් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා කලකිරීම තරම් ශාසනයේ ඉදිරියට යන්න මේ කලකිරීම කියන්නේ සියලු විහානි කරගන්න තියෙන එකක් නෙමෙයි. ධර්මය අවබෝධ කර ධර්ම ස්වභාවය යමෙකුට අවබෝධ වෙනවද එයා කලකිරිච්ච පුද්ගලයෙක්. එහෙමයි. යමෙක් කලකිරෙනවද එයා ධර්ම ස්වභාවය අවබෝධ කරගන්න. මොකද්ද ධර්ම ස්වභාවය කියන්නේ? හැම දෙයකම තියෙන අනිත්‍ය ස්වභාවය. පෙරලෙන සුළු බව. ඒකට කියනවා අපි දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා පද තුනක්. එහෙමයි. මේ විපරිණාමයේ තුලම තමයි මේ ලෝකේ දුක කියන එක පවතින්නේ. එහෙනම් යමක් විපරිණාමයටපත් වෙනවද? එය දුක දුරු කළ යුතුයි. අන්නේ දුරු කළ යුතුයි කියන අවබෝධයත් එක්ක අරව ආශ්‍රය කරනවා. එහෙමයි. ඒක වෙනස් වෙනකොට කම්පණයටපත් වෙන්නේ. මොකද එයා කලින් දැනගෙන ඉන්නවා මේ බං ආදරය කරපෙන්නාගේ ශරීරයේ හැටි මේක තමයි. එහෙමයි. දැන් මට එක හොඳ අත්දැකීමක් මතකයි. එක බිරිඳකට පිළිකා රෝගයක් හැදුනා. එහෙමයි. ඊම ලස්සන. එහෙම ලස්සන රූපයක් තියෙන. මට ඒ පින්තූරත් පෙන්නුවා මේ අපේ යන්නේ අපි බැඳපු කාලේ. මේ තියන්නේ අපි ආදරය කරපු කාලේ. එහෙමයි. මේ තියන්නේ මේ දරුවෝ ලැබුණාටත් පස්සේ මේ මගේ නෝනාගේ හැඩ බලන්න. ඉතින් ඔහොම කී ඉඳලා මේ නෝනා මලා මගේ බණ පොත අපේ හාමුදුරනේ වැහිලා ගියා. මගේ බණ පොත ස්වාමී දීනරි කිව්වේ මගේ බණ පොත. එහෙමයි. මං හැම ඇයි හුඟක් බණ කියලා දුන්නද ඔයාට? නෑ මොකුත්ම බණ කියලා දෙන්න තරමට එයාට දැනුමක් තිබුණේ නෑ. මගේ අඳුරේ මේ තරම් ලස්සනට හිටපු මේ පින්තූරය මේ තත්ත්වයට පත් වෙනවා කියන කාරණාව මම බණ අහලා දැනගෙන තිබුණා. එහෙමයි. දැකගෙන තිබුණා. ඒ සියලු දැනීම් වලට වඩා මට මේ දැකීම වැදගත් වුණා. එහෙමයි. අද බලන්න මගේ නෝනාගේ ශරීර කුඩු හැටි අපේ හැඳුරන්නේ. පොල් කූරු ටිකක් එකතු කරලා පෙට්ටියක් හැදුවා නම් ඒකත් තියන්න පුළුවන් මගේ නෝනාගේ දේහය අද. එහෙමයි. එච්චර මහා උස මහත ආරෝහ පරිණහ දෙහෙන් යුක්ත වෙච්ච කාන්තාවක්. අන්න බලන්න අර මහත්යක් ඇඬුවේ නැහැ, වැළපුණේ නැහැ, දැවුනේ නැහැ. අන්තිම මොහොත දක්වා ඇයට ආදරෙන් සැලකුවා. එහෙමයි. මරණයටපත් වෙලත් ඇඬුවේ නැහැ. අපේ හැඳුරන්නේ මේ තමයි මං නිවන් දකින්න මට යම් කිසි මගක් අවශ්‍ය නම් කලකිරීම. ඒ කලකිරීම දුන්න වස්තුව මේ. එහෙමයි. මේක මගේ බණ පොත. දැන් අපට පැහැදිලි නේද? එතකොට ජීවිතේ මේ බණ අහන සාකච්ඡාව අහන කී දෙනෙකුට පින්වත්නි තමන් අවට ඉන්න අය දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා දැක්ක රූපය දැන් තියෙනවද කියලා හැරිලා බලන්න. එච්චර එපා. ඔබේම තරුණ කාලේ ගත්ත පින්තූරය. එහෙමයි. සහ දැන් ඔබ කැඩපත ළඟට ගිහින් මේ දෙක සසඳලා බලන්න. ඔබට අවබෝධය පහළ වෙනවා. චිකේ කියන එක ගන්න එපා. ඒක නෙවෙයි කලකිරීම. ඒක වෙන කලකිරීමක්. භාග්‍යතුන් වහන්සේ උගන්වන කලකිරීම ඊට වඩා බොහොම ප්‍රබල එකක්. කැඩපත මේ හොඳ පාඩම් කියලා දෙන ස්ථානයක් නේ අපේ හැඳුරන්නේ. ඇත්තටම ඇත්තයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ධර්මදාස කියලා එකක් තියෙනවනේ. තමන්ගේ අධ්‍යාත්මික ධර්මතාවයන් දකින්න තමන්ගේ හිත කැඩපතක් කරගන්න කිව්වා. එහෙමයි. කැඩපත දිහා බලලා මොකද්ද කරන්නේ මිනිස්සු මූණේ ඇදපළතුකම් ඇඳුමේ ඇදපළතුකම් හදාගෙන ප්‍රියමනාපාකාරය සකස් වෙලා එළියට යන එකනේ. එහෙමයි. ඔගේ අපටත් පුළුවන් නම් අපේ හිත සකස් කරගෙන එළියට බහින්න. ඒක මහා වාසනාවන්ත එකක්. එහෙමයි. ඔබ වහන්සේ ධර්මදේශනාව සිද්ධ කරන මොහොතේ අපේ හාමුදුරනේ මේ උපාසක පරිහාන සූත්‍රය ආශ්‍රයෙන් ගෙනහැර දැක්වූ එක් කරුණක් මගේ හිතට තදින්ම වැදුනා. මේ අර පුංචි හාමුදුරුවන් ගැන හොයලා බලලා කටයුතු කිරීම. අපි මේ සතියේදී මට එක්තරා රුවන්වැල්ල ප්‍රදේශයේ මේ සාමණේර භික්ෂූන් වහන්සේලාගේ ආකල්ප සංවර්ධනය කරන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේගේ ශාඛාවක්, ඒ වගේම අෂ්ටබල බෝසමිඳුන් වහන්සේගේ ශාඛාවක් සහ අනද බෝසමිඳුන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කරන උත්සවයකට පින්කමකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. එහිදීද අපේ ගන්තුනේ අස්සජිනායක හාමුදුරන් වහන්සේ ඔය කරුණ ඔබ වහන්සේ කිව්ව ආකාරයටම පැහැදිලි කරා. බොහෝ මිනිස්සු ඇවිල්ලා හොයන්නේ නායක හාමුදුරුවෝ ඉන්නවද? නායක හාමුදුරන්ට තමයි මේ පිරිකර ගෙනල්ලා පූජා කරන්න කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ ගැන හොයලා බලන්න අවශ්‍යතාවයක් යෙදෙන්නේ නැහැ. ඒ හින්දා නායක හාමුදුරුවෝ ගැන හොයන්න. හැබැයි ඊට වඩා හොයන්න අපේ මේ පුංචි හාමුදුරුවෝ ගැන කියලා බොහෝම අපූර්වට එතන හිටපු පිරිසට පැහැදිලි කරලා දෙන්න යෙදුණා. ඇත්තටම අපේ හාමුදුරනේ අපි ශාසනික වශයෙන් ඉදිරියට ගමනක් යනවා නම්
දැන් ඔබ වහන්සේලා මේ ධර්ම කරුණු දේශනා කරනකොට වෙලාවකට අපිට හිතෙනවා මේ කරුණු කොහොම අවබෝධ කරගත්තද? අපේ අම්මලා තාත්තලා අපිට ඇවිල්ලා කියනවා ඒක හරියටම අර ඔබ වහන්සේලාත් කියන ඒක මටම කිව්ව බණක්. ඒක මට වෙන කාටවත් නෙවෙයි මේ බණ කිව්වේ. මටම තමයි මේ බණ කිව්වේ කියලා අර ඇස්වල කඳුළු පුරවගෙන දැන් ඒ පින්කමේදීත් හඳුන්නේ අපිට මේ අම්මලා ඇවිල්ලා කියනවා මෙහෙමයි අපි බණ ටික අහනවා මේ වගේ කියනකොට හරියට ළඟ ඉඳලා ඇඟ හිරි වෙටලා යනවා කියලා මේ වචන ඇහෙනකොට අපිටත් පුදුමාකාර සතුටක් දැනෙන්නේ අපේ හාමුදුරනේ. එක් පැත්තකින් ඔබ වහන්සේලා වගේ අපේ හාමුදුරන් වහන්සේලා වගේ උගත් ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරන්න කුමන හෝ පිනක් අපිත් සංසාරේ කරලා තියෙනවා. ඒ පින නිසාවෙන්ම තවත් පිරිසක් නිවීමේ මාර්ගයට එක්කාසු වෙලා තියෙනවා. ඔබ වහන්සේකින් විමසන්නේ මේ වැඩපිළිවෙල තව තවත් සාර්ථක කරගන්න දියත් කරන්න අපේ දායක පාර්ශවෙන් නැත්නම් උපාසක උපාසිකා පාර්ශවය කොයි ආකාරයකට තවත් පියවරක් වශයෙන් ඉදිරියට එන්නට ඕන කියලා. වාසනාවන්ත පින්වත්නි, අර උපාසක පරිහානි සූත්‍රය කියන එකේදී පැහැදිලි කරන්නේ නවක මධ්‍යම ස්ථවිර කියන මේ තුන් භික්ෂු පිරිස පිළිබඳව අපහැදීමෙන් යුක්ත වෙනවා නම් යම් ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඒ ඇත්තන් පිරිහෙනවා කියලා. එහෙමයි. දැන් අපි උදාහරණයකට ගමුකෝ. පුංචි හාමුදුරුවෝ බෝල සෙල්ලම් කරනවා. එහෙමයි. බෝල ගහනවා. දායක මහතුරු එනවා. ඒ වචනෙන් මං කියන්නේ. අර පේන දරුණට කාලා තෙල. කාලා තෙල. එහෙමයි. ඒ විදිහේ පහත් නීච වචනයෙන්ම සමහරට දුස්පරස් කියනවා. සමහරට ඒ ඇත්තන්තර දරුවෝ නැද්ද? මම මේ නිතර කියන්නේ මේ මගේ දරුවෝ හා සමානයි කියලා දාරකස්නෙහින් බුදුපුතුන් දිහා බලන්න. බුදුපුතුන්ට උපාසක උපාසිකාව කළ යුතු වැදගත්ම දේ තමයි සෙනෙහස පුද කිරීම. එහෙමයි. දාන හිඟයකට මොකක් ගෙනත් දෙන්න කියනවා නෙවෙයි එනකොට දාන හිඟ නිසා නෙවෙයි පොඩි ටොෆි ටිකක්. එහෙමයි. ඒ මොකද අර අම්මා ගමනක් ගිහින් එනකොට පාර දිහා බලා හිටපු දරුවෝ මේ. එහෙමයි. දැන් භාගවලට ලොකු හාමුදුරුවෝ එළියට ගිහිල්ලා ගෙටකොට වෙනකොට අත දිහා බෑග් එක දිහා බලනවා. බලන නිකන් ඉන්නේ නැහැ. අම්මා තාත්තට වගේ ගුරු හාමුදුරන්ට ළඟට අහනවා. මට මොනවද ගෙනාවේ? එහෙමයි. තර කරලා අහන්නේ. මට මොනවද ගෙනාවේ? ඉතින් ඒ වෙලාවේ මොකවත් ඔය ඕනතරම් කණ්ඩ දේවල් තියෙන්නේ. ඒවට වැඩක් නැහැ. එහෙමයි. ඒ වැඩ නැහැ. ඔයා ගේන්න ඕන මොන හරි. ඒක මේ දහම් දේශනාව අහගෙන ඉන්න සාකච්ඡා කරන්නේ මව් ගුණ තියෙන ගුරු හාමුදුරුවන්ට නම් මේක දැනෙනවා ඇති. එහෙමයි. මොකෝ ඩිංග කටට ගන්නකොට දැන් අම්මෙක් කොහෙවත් ගියාම කොහරි ගෙදරක රසවත් කැම ඩිංගක් හම්බුනොත් දරුවන්ට කිහිල්ල ගහගෙන එනවා වගේ 70 තියාගෙන එනවා වගේ ඔසරි පොටේ ගැට ගහගෙන එනවා වගේ සාක්කුවේ දාගෙන එනවා වගේ මොන හරි ආහාරයක් වළඳන්න ලැබුණම ගුරු හාමුදුරන්ට හිතෙනවා නම් මගේ දරුවන්ටත් දීලා ලොකු හාමුදුරුන්ට නැතත් ලොකු හාමුදුරුවෝ ලොකුයිනේ පොඩි හාමුදුරුන්ටත් දෙන්න ඕන කියලා හිතෙනවා නම් මම හිතන්නේ ඒගොල්ලෝ කවදාවත් ඒ ගුරු පියා අතහැරලා යයි කියලා. ඒ ගුරුවරගේ කරුණාව දයාව මව්සෙනෙහස පියසෙනෙහසේ දරුවන්ට ඕනේ. ඒ වගේ තමයි අම්මගෙන් තාත්තගෙන් චූටි කාලේ සසර පුරුද්දන් නිසා හෝ වෙන් වෙලාපු පුංචි හාමුදුරුවන්ට දායකවෝ මොනහරි ඩිංගක් ගෙනත් දුන්න මේ තුල තියෙන්නේ මහා පුදුම මව්සෙනෙහසක් පියසෙනෙහසක්. ඒක මේ ශාසනයගේ හෙට දවස ගෙනියන්න උන්වහන්සේලාට දැනෙන මහා තද පාළුව දුක සංසිඳුවන්ට දායකවෝ ලොකු උපකාරයක් වුණා වෙනවා. අඩුගානේ පන්සලට ආවම පුංචි හාමුදුරුවෝ hina වෙලා බලලා අර උන්වහන්සේලාගේ ශාරීරික වර්ධනයට හා නිරෝගී සම්පත්තියට උපකාරවත් වෙන හැටි තමයි සෙල්ලම් කරන්නේ. සතුටෙන් මම කියන්නේ සමහර දායකවෝ මගෙන් අහනවා මොනවද පොඩි හාමුදුරුවන්ට ගෙනත් දෙන්න ඕන පෑනුනේ? ගෙනත් දෙන්න ඕනද? බැට් එකකුයි බෝලෙකුයි. ඒ කියන්නේ වහන්සේ තරහෙන්ද කියන්නේ? මම නිකන් තරහෙන් වගේ තමයි කියන්නේ. ඒ වෙනකොට මම ඒක හරි ආදරෙන් කියන්නේ. හරි ආදරෙන් කියන්නේ. එතකොට සමහර දායකවෝ හරි හැංගීමෙන් එක කරනවා. එහෙමයි. දැන් ඒක පිරිකරට කොයි පිරිකරටද ආйти ඒක සිද්ධ වෙනවද පව් සිද්ධ වෙනවද ඒව නෙවෙයි. මේ අය රැක කියා ගන්න යම් කිසි ආකාරයකට අපි මේ උතුම් පරිත්‍යාගය සිද්ධ කරන නම් උපාසක උපාසිකාව හැටියට ඒක හරියට වටිනවා පින්වත්නි. අනිත් පැත්තෙන් උන්වහන්සේලාට ශිල්ප ඥාන ඉගෙන ගන්න
දිරිය විරිය දෙන්න ඕනේ. එහෙමයි. දක්ෂතා දියුණු කරගන්න දිරිය විරිය දෙන්න ඕනේ. එහෙමයි. කොහොමද එහෙම දිරිය විරිය දෙන්නේ? පුංචි හාමුදුරුවෝ අපි හිතමු පසළොස්වක පොහොය දවසට පුංචි බණ චුට්ටක් කිව්වා. ගාතාවත් වැරදි, බණක් පැහැදිලි මදි. ඒ වුණාට තා කියවලා හරි ෂෝක් ඈ. තවත් ලස්සන බණක් ඊළඟ පොයටත් කියන්න. එහෙමයි. අතේ මොකවත් තියෙනවා නම් ඒකත් දෙනවා. මේක ඔබ වහන්සේට පිරිවෙන් යනකොට මොන හරි ගන්න පෑන් පැන්සල් ගන්න කියලා රුපියල් 20යි අතේ තියෙන එක දෙනවා. එහෙමයි. ඒක පින්නත් කෝටි 20ක් දීමනාවට සමානයි. ඒ නිසා තාම වැදගත් දේ තමයි ඇගීම, වචනෙන් වචන අගය කරන්න. අට අද වාගේ මතකයි. අපි පැවිදි වෙලා ඉස්සල්ලාම පොය දවසක බණ චුට්ටක් කිව්වා විනාඩි 12යි කිව්වේ. එහෙමයි. සූදු රෙද්දක් කෙලලා ධර්මාසනේ ළඟ අර කාසි දැම්මා දායකයෝ ඇවිල්ලා. එහෙමයි. ගම් වල අය ලොකු සල්ලි නෑ කාසි දැම්මා. කාසි උඩට තමයි බණ කියලා මාව බැස්සෙව්වේ. එහෙමයි. ඒ තරම් ඇගීමක් දුන්නේ එකේ ප්‍රතිඵල නිසා තමයි මං හිතන්නේ අද මං ඊළඟ පොයටත් බණක් කියන්න ඕන කියන දිරිය ඇවිල්ලා අද මේ යම් කිසි බණ පදයක් ලෝකෙට දේශනා කරනවා ඇත්තනම් මට ඒ බණ ටික කියාගන්න ලැබෙන්නේ අන්නේ ඇගීම හා ඒ දුන්නු ශක්තිය නිසා. ඒ නිසා සීල උපාසක උපාසිකාවෙනි ඔබ දැන් සාසනය පිරිහිලා කියලා අපේ විදිය පැත්ත බලන්නත් එපා. අපි පිරිහිලා කියලා ඔබේ පැත්ත බලන්නත් ඕන නෑ. අපි ඔබට මේ විදිහට කරුණු දැනුවත් කළාම ඔබ වෙනදට වඩා මගේ ශාසනයට ලං වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේලාට ආදරය ඕන නැහැ කියන එක නෙමෙයි. ආදරය ඕනේ. ආදරය ඕනේ. සැප දුක හොයා බැලීම ඕනේ. අපෝපස්ථාන කිරීම ඕනේ. නමුත් වැඩියෙන් ඕන කරන්නේ පොඩි හාමුදුරුන්ට කියන එකයි මගේ මතය. ඉතින් එදා පුංචි හාමුදුරන් වහන්සේ නමක් විදිහට ශාසනික ජීවිතය ආරම්භ කරලා මනා ලෙස නායක හාමුදුරන් වහන්සේ යටතේ ශික්ෂාකාමීත්වය, ශික්ෂණය, විනය, ධර්මය, ඒ වගේම ගමන් කළ යුතු මාර්ගය මේ සියල්ලක්ම මනවින් අවබෝධ කරගෙන අපේ නායක හාමුදුරන් වහන්සේට ගෞරවයෙන් අපෝපස්ථාන කරලා වතපිළිවෙත නිශ්චිතව ඉටු කරලා ඒවා කොහොමද සිද්ධ කරන්නේ, මොන මොන අඩුපාඩුකම්ද වෙන්න පුළුවන්නේ, මොන මොන අතපසුවීම්ද වෙන්න පුළුවන්නේ, ඒවා නිවැරදි කරගන්න පුළුවන්නේ කොහොමද, දායකයන් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නට ඕනේ, මේ හැම දෙයක් පිළිබඳවම අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට මනා අවබෝධයක් තියෙනවා. ඒ නිසාවෙන්ම තමයි අර මව් තනතුරේ පිය තනතුරේ පිහිටා තම යටතේ හැදෙන වැඩෙන සාමණේර භික්ෂූන් වහන්සේලා පෝෂණය කරන්නට අපේ හාමුදුරන් වහන්සේ කටයුතු කරන්නේ. ඉතින් මේක ඇත්තටම අපේ භික්ෂූන් වහන්සේ නමක් ළඟ වුණත් සංවේදී හිතක් තියෙනවා. ඒ සංවේදී හිත තියෙන නිසාවෙන්ම තමයි චූටි හාමුදුරන් වහන්සේලා අත් දෙකේ එල්ලෙලා මේ අත එක්කාසු කරගෙන යන්නේ. ධර්මදේශනාවකට වැඩලා නැවත විහාරස්ථානයට වඩින මොහොතේදී දුවගෙන ගිහිල්ලා අර බෑග් එකට චුට්ටක් එබිකම් කරලා මොනවද තියෙන්නේ කියලා බලන්නේ. අපේ හාමුදුරන් වහන්සේ ඒ යුතුයකම් කොටස ඉෂ්ට කරන නිසා නිරන්තරයෙන් මේ කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා හාමුදුරන් වහන්සේට පුදුමාකාර ලෙන්ගතුකමක් තියෙනවා. හාමුදුරන් වහන්සේලා විතරක් නෙවෙයි අපේ හාමුදුරනේ අපි දන්නවා ඔබ වහන්සේ මේ මෑතක සිට තමයි පිටත ධර්මදේශනා සඳහා ටිකක් අඩුවෙන් වඩින්නේ. නොයසේනම් මේ වඩින මොහොතක වයසක අම්මලා තාත්තලාගෙත් ඔළුව අතගාලා කොහොමද අම්මේ, කොහොමද තාත්තේ කියලා, කොහොමද පැටියෝ කියලා අර පුංචි දුවල පුතාලාගේ ඔළුව අතගාලා ආශිර්වාද කරලා එන එක තරම් ඒ අයට නැත්නම් මේ සදහවත් පිරිසට තවත් ආශිර්වාදයක් නැහැ. එහෙම බොහෝ පිරිසක් නිවෙන්නේ සැනසෙන්නේ මේ මෙත්නෙත් පාමුල වර්තමාන වැඩිම පිරිසක් ශ්‍රවණය කරන මේ උතුම් දහම් වැඩසටහනත් සමගින්. ඒ නිසා අපේ හාමුදුරනේ අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්න වහන්සේ වැනි මේ යතිවරයාණන් වහන්සේලා නිර්මාණය කර හැදූ වැඩු ආදරණීය දෙමාපියන් ඒකාන්තයෙන්ම නිවි සැනසෙන්නට ඕනේ. ඒ වගේම උගන්වන ලද ගුරුවරු සහ මේ ශාසනික ජීවිතයේ මෙතුවක් ගමනක් එන්නට යම් කිසි කෙනෙක් යම් ආකාරයකින් උදව්වක් උපකාරයක් කරා නම් ඒ සියලු දෙනා නිවනින් නිවි සැනසේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපේ හාමුදුරනේ හැමදාමත්ම ඔබ වහන්සේට ශක්තිය එක්කාසු කරන්නේ මගේ ආදරණීය බුදු පිරිස. ඕන් නිසා තමයි මේ ස්ථානයේ බබළුවන්නේ. ඔබ වහන්සේ යමක් කිව්වොත් මෙන්න මේ අඩුපාඩුව තියෙනවා කියලා ඕන් නොපිරිහෙලා ඉටු කරනවා. අපිට කතා කරලා අහනවා අනේ හාමුදුරන්ට කෝල් එකක් ගත්තා සම්බන්ධ කරගන්න බැරි වුණා අපි මොකද්ද කරන්නට ඕනේ කියලා. අපි මේ අවස්ථා සම්බන්ධයන් ගොඩනගා දෙනවා. ඒ නිසාවෙන් අපේ හාමුදුරනේ එවන් කාරුණික සිත් පහල කරගෙන ජීවත් වෙන
ලෝකයේ බොහෝ පිරිසක් ඔබ වහන්සේ වටා රැඳී සිටිනවා. මේ ස්ථානයේ ඉදිරි කටයුතු සංවර්ධනය කරන්නට මෙහි වැඩ සිටින භික්ෂුණීන් වහන්සේලාගේ සුඛ විවරණය සඳහා අවශ්‍ය කරන අඩුපහඩුකම් සපුරාලීම සඳහා අද දවසේදීත් මේ අවස්ථාව උදා කර දෙන්නේ අපේ හාමුදුරනේ ඔවුන්ට පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීම සඳහායි. සදහවත් වාසනාවන්ත බෝධිසත්ව ගුණෝපේත පින්වත්නි, උතුම් මහා පාරමී පෙරහරක යන අතරෙහි අපට ඔබ මුණ ගැහෙන්නේ, ඔබට අප මුණ ගැහෙන්නේ. පින්නති ඔබේ පාරමිතා පූර්ණය කිරීම සඳහා අපේ රටේ ලෝකයේ බොහෝ පින්කෙත්තෝ රගෙන තියෙනවා. මේ පුණ්‍ය භූමියත් ඔබේ පාරමිතා පුරන්නට පින්කෙතක් වශයෙන් කල්පනා කරගෙන දානමාන ටික අපට ලං කරලා දෙනවා. ඒ වගේම මේ සේනාසනයේහි විශාල පිරිසක් එක්රැස්ව වැඩ ඉන්න තැනක් උබතෝ සංඝරත්නය කියලා කිව්වම නිවැරදි. ඒ උත්තමෝත්තමයන් වහන්සේලාට සවිය බලය ලබා දෙන්න නේවාසික පහසුකම් සකස් කර ගන්න උදව් කරනවා. ඒ වගේම රෝගීව වාසය කරන ස්වාමින් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට අපෝපකාර කරන්න පින්නත් ඔබ ඉදිරිපත් වෙනවා. සිව්පසලාභයෙන්ම මේ පුණ්‍ය භූමිය පෝෂණය කරන සම්බුදු පිරිසට කවදා කොහොම පිංදී අවසන් කරන්නට පුළුවන් වේද කියන ගැටලු ළඟයි මගේ හිත පවතින්නේ. එසේ වෙතත් ඉඩකඩ ලැබෙන ආකාරයට පින්නති ඔබට වදන් කීපයකින් පින්සිත ප්‍රභාමත් කොට පින්නති ඔබට පින් අනුමෝදන් කළත් හදවතේ ඊට වඩා කෝටි ප්‍රකෝටි ගාණක් සිතුවිලි ගොඩනගී ඔබට සත්‍යක්‍රියා කරන බව ආදරයෙන් මතක් කරන්නට කැමැතියි. ඇත්තෙන් මගේ ශාසනයට මව්වරු වැනි පියවරු වැනි අර සාකච්ඡාවේදී සිහිපත් කළ පරිද්දෙන් පින්නති ඔබ සපයන සපේපු දායකත්වයන් බොහෝමයි අනන්තයි අපමණයි. අද දවසේ පළමු පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ අපේ කලගෙඩිහේන තිරිවාණේකම අංක 58 131 ඒ නිවසේ පියල් කොළඹ හෙට්ටිගේ පින්වත් මහත්මයා සහ ගයානි රසිකායම පින්වත් මහත්මිය රුපියල් 50000ක විශේෂ බරපැන පූජා කළා. ජනවාරි මාසේ 21 වෙනිදා යෙදුණු සවන් දී ආදරණීය දෝනිගෙත් ජනවාරි 16 වෙනිදා උපන්දිනයේ සමරපු සදිති දෝනිගෙත් ආශිර්වාද පින්කම වෙනුවෙන් ජනවාරි 23 වෙනිදා සෑම වසරකම මේ පුණ්‍ය භූමියට පිරිනමන දාන වස්තුව මෙවර සංඝගත දක්ෂිනාවක් හැටියට උපතෝ සංගරුවන වැඩම කරවලා පූජා කළා. දියණිවරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට දීප්තිමත් අනාගතයක් වෙනින් ආශිර්වාද ලබා ගන්නට වගේම පවුලේ සියලු දෙනාටම නිර්වාණ සම්පත්තිය පිණිස මේ පුණ්‍ය ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙහි වැඩ ඉන්න එප්පාවල සුදම්මාදීනී මෙහෙණින් වහන්සේ වෙනුවෙන් පළතුරක සමහර වෙලාවට අභ්‍යන්තරක ගුණාත්මක අගය ඒ වගේම බාහිර ගුණාත්මක අගය කියන මේ දෙක පොත්තෙත් අභ්‍යන්තරයේත් දෙකේම සමහර ගුණයන් තියෙනවා. ඒ වගේ මේ පින්බිම පෝෂණය කරන පින්නතුල් අතරත අභ්‍යන්තර වැඩ ඉන්න මගේ ස්වාමීන් වහන්සේලාත් ඒ කුල පවුල් වල අයත් ඒ වගේ මෙහෙණින් වහන්සේලාත් ඒ කුල පවුල් වල අයත් බොහෝමයක් රැඳිලා ඉන්නවා. ඉතින් ඒ අතරත අපේ සුදම්මාදීනී මෙහෙණින් වහන්සේ තමන්ගේ ගිහි කාලේ ලැබිච්ච මව්පියන්ගෙන් ලැබිච්ච දායාදයක් හැටියට අර සිහිපත් කළ ආකාරයට කුඹුරු කොටසක් විකුණලා ඒකේ බරපැන පූජා කළා. එක්වරක් නෙමේ වාර ගණනාවක් මේ උතුම් මහා පුණ්‍ය ශක්තිය ගොඩනගා ගැනීම සඳහා රුපියල් 1,75,000ක් විශේෂයෙන්ම පූජා කරලා මියගේ දෙමව්පියන්ට ඒ දායාදේ තමන්ට ලබා දුණු උතුම් දෙමව්පියන්ට සහෝදරයන් තුන්දෙනාට ඔකෙම සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙලා තියෙනවා. එයත් කොතනක හිටියත් මගේ දායාදේ විපුල ඵලදායි වුණා නොවේදයි පින් අනුමෝදන් වෙනවට සැකයක් නැහැ. ඒ වගේම විශාල මෙහෙවරක් අපගේ නිරෝගී සම්පන්නිය වෙනුවෙන් නිරන්තරයෙන් බේත් හේත් එක සකස් කරමින් අනකොත් අප උපස්ථාන කරමින් අපේ සහෝදර මෙහෙණින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා සමග සමගාමීව මහත් මෙහෙවරක් කරන මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේගේ ගිහි කාලයේ ආදරණීය ස්වාම පුරුෂයාණන් වහන්සේ තරමක රෝගීව වාසය කරන්නේ. ඉතින් දරුවෝ ඊටාම කැපවීමකින් එතුමා බලා ගන්නවා. එතුමට මං විශේෂයෙන් අපේ පැවිදි පවුලේ සියලු දෙනා වෙනුවෙන්ම ආශිර්වාද කරනවා නිදුක්ව නිරෝගීව සුවපත් වන්නටයි කියා. සහෝදර සහෝදරයන්ට දූපුතුන්ට මුණුපුරු මිනිමෙරට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනවා. කෑගල්ලෙහි සංඝමිත්තා කුලගණ සමිතියේ සීතා චන්ද්‍රානි වසන්තා උඩුවේරිය චිත්‍රා විජේසිංහ ඇතුළු සමාජිකවන්ගේ දායකත්වයෙන් මේ පූජා භූමිය දැක බලා ගන්නට වන්දනා කරන්න පැමිණිච්ච මොහොතේ රුපියල් 30000ක බරපැන පූජා කරමින්
සීතා පින්වත් මහත්මියගේ ස්වයං පුරුෂයාණන් වන නැසීගේ ආරිරත් මහත්මයාට සිසු සමාජිකාවන්ගේ පවුලවල මීගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සියලු සමාජිකාවන්ට හැම පවුලට හැමට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. චන්ද්‍රා ජයසිංහන පින්වත් මෙනවිය දෙවනි පටුමග වැලිමඩ පාර දිය බිබිල බණ්ඩාරවල සිට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් මේ පූජා භූමියේ සෑමලුව නිර්මාණය කරගන්නා උතුම් මහා පින්කමට ශක්තිය දෙනවා. චන්ද්‍රා ජයසුන්දර වන එතුමියගේ පුංචිටත් නිරෝගී බව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි එතුමියගේ බලාපොරොත්තුව. කල්යාණ මිත්‍ර සියලු දෙනාට ධර්ම අවබෝධය පිණිසත් පවතින වසංගත රෝග තත්ත්වයේ දුරු වීම පිණිසත් ආශිර්වාද වේවා කියා පතනවා. සුජාතා ගමගේ පින්වත් මහත්මිය අංක 70/19 දේවාල පාර මාකොළ දකුණ මාකොළ සිට රුපියල් 30000ක බරපැනක් පූජා කරමින් අභාවයටපත් රත්නායක මෑණියන්ට ප්‍රේමදාස පියාණන්ට DCA රත්නායක සීයාට පොඩි නෝනා ආච්චිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සුදීවත් සියලු දූ දරුවන්ට නෑදෑ හිත මිතුරන්ට ආශිර්වාද කොට තිබෙනවා. ඒ හැම දිනාටත් පින්පෙත් පවරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ අපට ශක්තිය ධෛර්යය විරිය දුන්න සියලු පින්නතුල්ලාට මේ පුණ්‍ය ශක්තිය අත්පත් වේවා සිත්පත් වේවා නිවන්පත් වෙන ගමනටම ආධාරයක් වේවා බුදු පාමුල හිඳ හිදු පූජාවකට ලැබෙන පාරමී බලයක්ම වේවා කියලා අදිෂ්ඨාන කරමින් ඒ වගේම කෑගල්ලේ පොතුකොළ දෙනියේ 11 නිවසේ පදිංචි වසන්ත කුමාර පින්වත් මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ දායකත්වය යොදවා රුපියල් 50000ක විශේෂ බරපැනක් මා වෙත පිළිගන්වා තිබෙනවා. එහි ප්‍රධාන පුණ්‍ය අනුමෝදනාව පෙරනමන්නේ මට සෙත් අධිෂ්ඨාන කරමිනුයි. ඒ සඳහා මමද ඒ අයුරින්ම පින්වත් ඔබ හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් එම සදහවතුන් බලාපොරොත්තු වෙන අභාවෙන් දෙවර්ෂ පූර්ණේ සිහිපත් කරන ඉලන්දර පින්වත් මෑණියන්ට, සේනාරත්න ආදරණීය පියාණන්ට, දයාරත්න සහෝදරයාට, ප්‍රසාදිනී දියණිය ඇතුළු දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, සුජීවත් සහෝදර සහෝදරයන්ට සහ දූ දරුවන්ට ආශිර්වාද කරන්නට අපි සමස්තයට අවසානයේ පින් දෙරතුරු ඒ ප්‍රාර්ථනා ලෙස නිෂ්ඨ වේවායි සෙත් පතනවා. ඒ වගේම ගොකරැල්ලේ නැකත්ත කිරෝනාවේ MA සෝමලතා පින්වත් මහත්මිය ප්‍රධාන දරු මුණුපුරු මිනිපිරියන්ගේ දායකත්වයෙන් රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් අපට සෙත් ප්‍රාර්ථනා කළ තියෙනවා. සිරිමල් ප්‍රනාන්දු මහතාට, රීටා ප්‍රනාන්දු මහත්මියට, උභය කුල වංශීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර තිබෙනවා. සුජීවත් හැම දිනාටම ආශිර්වාද කොට තිබෙනවා. එමෙන්ම මේ පින්කමට නොයෙක් අයුරින් උදව් උපකාර කළ සෑම දිනාටම නිර්වාණ සම්පත්තිය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. මෙම අසිරිමත් මහ පින්කම් කරගන්න තව තවත් මයි පින්නතුලාට ධෛර්ය ශක්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු 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 කියා අපි ඒ පුණ්‍යානුමෝදනාව ඒ ආකාරයෙන් අනුමෝදන් වෙන ගමන් ලෝකේ ජීවත් වන සදහවත් මගේ ආදරණීය වැඩිහිටි පිරිසට, තරුණ පිරිසට ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා, ආරාධනා කරනවා මේ පුණ්‍ය භූමිය තව තවත් සංවර්ධනය කරන්නට. පුණ්‍ය භූමියේ අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා සකස් කරගෙන හෙට දවසේදී මෙහි වැඩ සිටින අපේ අතිපූජනීය කැටවල නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, මෙහිණින් වහන්සේලා ඇතුළු ඒ ගිහි පාර්ශවයේ සිල් පුරන සියලු දෙනාට අවශ්‍ය කරන පහසුකම් සපුරා දීම සඳහා අපේ හාමුදුරන් වහන්සේට අපි නිරන්තරයෙන් මතක් කරනවා වගේ කතා කරන්නට එපා. විවේකී වේලාවන් වලදී දුරකථන ඇමතුමක් ලබා දීලා විස්තර දැනගන්නට පුළුවන්. ඒ නිසාවෙන්මයි මේ දුරකථන අංකය මතක් කරන්නේ. 071 422 28 44 071 422 28 44 දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම කාර්යාලයට කතා කරනවා නම් 070 131 46 25 070 131 46 25 දුරකථන අංකයත් 033 222 43 84 033 222 43 84 කියන දුරකථන අංක දෙකත් ඔබට භාවිතා කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම ආධාර බැර කරන්නට පුළුවන් සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ මෙන්න මේ ගිණුම් අංකයට. ගිණුම් අංකය තමයි මේ මතක් කරන්නේ 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 කියන ගිණුම් අංකයට ඔබේ ආධාර බැර කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අදත් අපේ ජීවිතයේ පවතින අඩුපාඩුකම් සපුරාලීම සඳහා ධර්මයෙන් ආශිර්වාද කරන්නට, ධර්මයෙන් ශක්තිය ගෙනහැර දක්වමින් අපේ ජීවිත සුවපත් කරන්නට, ලොව සුවපත් කරන්නට අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා මෙත්නෙත් පාමුල ධර්ම දේශනාවත්, ධර්ම සාකච්ඡාවත්
දේශනා කරන්නට යෙදුණු අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට ඉන්න තැනක සිට අපි කවුරුත් හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය හා ධර්මාබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලෝකේ කොහේ කොතන සිටියත් සුජීවත් වන භික්ෂූන් වහන්සේට අවශ්‍ය කරන අප උපස්ථාන කරන පහසුකම් සලසන මගේ ආදරණීය වැඩිහිටි පිරිසට, තරුණ පිරිසට, පුංචි දුවලා පුතාලට හැම කෙනෙකුටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය හා ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් අද මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවෙන් සමුගන්නවා. ඔබ සැමට උතුම් වූ තුන්වෙනි ආශිර්වාදයම ලැබේවා.